හරි. අද දෙසැම්බර් 31 නේද? අවුරුද්ද 2021 අවුරුද්ද ඉවර වෙන දවසනේ. ඉතින් සමහරව අය අද විශේෂ දේවල් යොදාගෙන තියෙනවා නේ. සමහරක් අය පාටි දානවා නේද? රයිට්. අපිට ඉතින් ඒක අදාළ නැහැ. අපි මොන පාඩම් ඉවර කරන්න බෑ නේද? නැත්නම් එක එක දවස් එනවනේ. නත්තල් දවස් එනවා. ඊට පස්සේ හෙට පළවෙනිදා දැන් හෙටත් පන්ති තියනවාද නැද්ද කියලා කල්පනා කරනවා නේ. එහෙම බෑනේ ඉතින් නේ. අපි ඌව ඒ විදිහට යන්න ඕන. නැත්තම් සිලබස් කවර් කරන්න බෑනේ. අපි මාසෙකට දවස් 4යි පන්ති කරන්නේ. රයිට් ඕකේ. හරි. එතකොට පාඩමේ අපි කතා කරේ ශුද්‍ර ජීවීන්ගේ භාවිත කියන පාඩමේ මම අය පොඩ්ඩක් මතක් කරන්නම්කෝ ඔයාලට නේ. රයිට්. එතකොට අපි ශුද්‍ර ජීවීන් අපි ප්‍රධාන වශයෙන්ම ශුද්‍ර ජීවීන් කාණ්ඩ 4ක් ඉගෙන ගත්තා නේද? බැක්ටීරියා, දිලීර, ඇතැම් ඇල්ගි සහ ප්‍රොටෝසෝවා. හරි මම මතක් කිරීමක් කරන්නේ. බැක්ටීරියා කාණ්ඩය, බැක්ටීරියා කියලා කියන්නේ ඒගොල්ල හැම විටම ඒකශෛලික ශුද්‍ර ජීවීන්. ඊට පස්සේ දිලීර නේ දිලීර ඉන්නවා ඒකශෛලික අයත් ඉන්නවා බහුශෛලික අයත් ඉන්නවා. හරි. ඒතර බහුශෛලික අයට උදාහරණ තමයි මියුක කියන මියුක. කළුපුස් කියලා කියන්නේ පාන් මත වර්ධනය වෙන්නේ ඒගොල්ලෝ නේද? ඒකශෛලික දිලීරට උදාහරණ තමයි සැකරොමයිසිස් නැත්නම් අපි කියන ඊස්ට් කියලා නේ. බේකරි කර්මාන්තයට අපි යොදා ගන්නවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ප්‍රොටෝසෝවා කියලා කාණ්ඩයක්. නේ ප්‍රොටෝසෝවා යටතේ අපි ඉගෙන ගත්තා කවුද? ඇමීබා, පැරමීසියම් සහ එයුක්ලිනා. රයිට් එයුක්ලිනා. ඊට අමතරව අද අපි ඉගෙන ගන්නවා ලීෂ්මානියාව කියලා හදනවා අපිට ලෙඩක් රෝගයක්. එතන මේ ලීෂ්මානියාව කියන රෝගේ හදන්නේ රයිට් ඒත් ප්‍රොටෝසෝවා ආකාරයක්. රයිට් ඒත් ප්‍රොටෝසෝවා ආකාරයක්. හරි. ඊට පස්සේ ඉගෙන ගත්තා ඇතම් ඇල්ගි. ඇතම් ඇල්ගි. සමහරක් ඇල්ගි තියෙනවා ඔය මුහුදේ තියෙනවා උල්වා කියන ඇල්ගි జాතියක්. ඒක හැට පේනවානේ. ඒකට ඒක ශුද්‍ර ජීවියෙක් විතර අපි ගණන් ගන්නේ නැහැ. රයිට් ඇතම් ඇල්ගි කියලා කියන්නේ ඔය ක්ලැමිඩෝමෝනාස්, ඩයටම්, ඒ වගේම ස්පයිරෝගයිරා රයිට් අන්න ඒ වගේ කට්ටිය අපි ශුද්‍ර ජීවීන් කියලා සලකනවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ශුද්‍ර ජීවී කියලා හඳුනන්නේ නැති කාණ්ඩයක් ගැන නේ වෛරස්. ඒගොල්ලෝ ජීවිනුත් නෙවෙයි අජීවිනුත් නෙවෙයි. රයිට්. ඇයි ඒගොල්ලෝ අජීවීන් කියලා සැලකුවේ? ඒගොල්ලෝ අර දැන් ජීවීන් පෙන්වන ප්‍රධාන වශයෙන්ම ජීවි ලක්ෂණ. රයිට් වර්ධනය, පෝෂණය, ඊට පස්සේ ප්‍රජනනය, බහිශ්‍රාවය නේද? ඒ වගේ ජීවි ලක්ෂණ තියෙනවානේ. ශ්වසනය නේ. හැබැයි වෛරස් පෙන්වන්නේ උතන වර්ධනය කියන ගුණාංගයනේ. අපි ඒකට විශේෂ නමක් කියනවා ගුණණය කියලා. ඒතර එයා පෙන්වන්නේ එක ජීවි ලක්ෂණයක්. රයිට්. එතකොට ඒගොල්ලෝ අපි ඒකින්ද සලකනවා මේ ජීවීන් කියලා සලකන්නේ නැහැ, අජීවීන් කියලා සලකන්නේත් නැහැ. ඒකින්ද මේගොල්ලෝ ශුද්‍ර ජීවීන් යටතට ගණන් ගන්නේ නැහැ. හැබැයි ඒ යටතේ අපි ඉගෙන ගන්නවා නේ. රයිට්. හරි. ඊට පස්සේ ශුද්‍ර ජීවීන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණ නේ. ප්‍රධාන ලක්ෂණ තමයි ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ මෙයාලගේ පරිවෘත්තීය වේගය. ඒ කියලා කියන්නේ එයාලගේ ක්‍රියාකාරීත්වය ඉතාමත්ම වේගවත්. හැම පරිසරයකම මේගොල්ලෝ ඉන්නවා නේද? ඊට අමතරව සාමාන්‍ය පරිසරයේ සාමාන්‍ය ජීවීන් ඉන්න බැරි විශේෂිත පරිසර පද්ධති වලත් මේගොල්ලෝ ජීවත් වෙනවා නේ. අපි ඒකට කිව්වා ආන්තික පරිසර පද්ධති කියලා කිව්වා නේ. ඒ කියන්නේ කාන්තාර ඊට පස්සේ මොනවාද උණු වතුර වලින් ආශ්‍රිතව ගිනි කඳු ආශ්‍රිතව නේද? ගැඹුරු මුහුදේ රයිට් ඊට පස්සේ පොළොව අභ්‍යන්තරයේ තියෙන ඛනිජ නිදි ආශ්‍රිතව රයිට් ඒ වගේ විශේෂිත පරිසර පද්ධතිවල මේගොල්ලෝ වර්ධනය වෙනවා. රයිට් අපි ඒකට කියන ආන්තික පරිසර කියලා කියනවා. රයිට් හරි. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් නේ. ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් කියලා කියන්නේ ඒගොල්ලෝ අපිට කොහොමද වැදගත් වෙන්නේ? මිනිසාට රයිට් මිනිසාට ඒගොල්ලෝ හිතකර වෙන්නේ කොහොමද? ඊළඟට පරිසර පද්ධතියට ඒගොල්ලෝ හිතකර වෙන්නේ කොහොමද? රයිට් අන්නේ ඒ හිතකර ලක්ෂණ කීපයක් අපි ඉගෙන ගත්තා නේ. එකක් තමයි ශුද්‍ර ජීවීන්ගේ ඥාන භාවිතා කරලා නේද? ඥාන තාක්ෂණයේ භාවිතයෙන් අපි අපේ භෝග
අපි භෝගවල රෝගවලට ඔරොත්තු දීමේ ගුණාංගය අපි ඥාන තාක්ෂණය භාවිතයෙන් අපි නිර්මාණය කරනවා නේ. අලුත් භෝග හඳුන්වලා දෙනවා ඥාන තාක්ෂණය භාවිතයෙන් ශුද්ධ ජීවිගේ ඥාන භාවිතා කරලා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව නේ. ඒ වගේම තමයි ඔය අර්වේනියා කියන බැක්ටීරියාව නේද? කියන්නේ එතනදී අපි භාවිතා කරනවා මේ අස්සනු නේද? කියන්නේ පෝෂණය වැඩි කරන්නේ. පෝෂණය වැඩි කරන්න අපි භාවිතා කරනවා ශුද්ධ ජීවීන්ගේ ඥාන. right? අපේ භෝගවල තියෙන පෝෂණ ගුණය වැඩි කරන්න අපි භාවිතා කරනවා. ඊළඟට ඒ වගේ ශුද්ධ ජීවීන්ගේ හොඳ ලක්ෂණ භාවිතා කරලා අපි ඥාන තාක්ෂණي භාවිතෙන් අපි ඒක භාවිතා කරනවා නේ. ඊළඟ නයිට්‍රජන් තෙර කිරීම. නයිට්‍රජන් තෙර කිරීම. ඒ කියන්නේ රනිල කුලේ ශාක. නේ අපි කියනවා ලෙගුමිනෝසි කියන ශාකය. right? රනිල කුලේ ශාක කියලා කියන්නේ කරල් පිපෙන ශාක. බොහෝ විට කරල් පිපෙන ශාක. ඒ කියන්නේ බෝංචි, මෑකරල්, ඊට පස්සේ නිදි කුම්බා, ඉපිල්, සෝයා, කව්පි, මුං, හරි? ඒ වගේ රනිල කුලේ ශාක වල මූල පද්ධතියේ නේද? මූල ගැටිති තියෙනවා. මූල ගැටිති. මේ මූල ගැටිති තුල ඉන්නවා රයිසෝබියම් කියන බැක්ටීරියාව. right? රයිසෝබියම් කියන බැක්ටීරියාව ඉන්නවා. ඊට පස්සේ මේ රයිසෝබියම් කියන බැක්ටීරියාව මොකද කරන්නේ? වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ඒගොල්ලෝ අරගෙන ඒක ඇමෝනියම් බවට පත් කරලා right? පොළොවට ලබා දෙනවා. right? ඇමෝනියම් බවට පත් කරලා පොළොවට ලබා දෙනවා. ඊට පස්සේ ශාක ඒ ඇමෝනියම් ඒක තව ඇමෝනියම් නයිට්‍රේට් බවට පත් වෙනවා. right? කොහොම හරි ඒ අයන, ඒ නයිට්‍රජනීය ඒ අයන ශාක උරා ගන්නවා නේ. ශාක වලට බෑ කෙලින්ම වායුගෝලීය නයිට්‍රජන් ගන්න. උරා ගන්න බෑ. ඊට පස්සේ අතන රයිසෝබියම් කියන බැක්ටීරියාව වායුගෝලයේ තියෙන නයිට්‍රජන් අරගෙන ඒක නයිට්‍රජන් අයන බවට පත් කරලා නේද? ඇමෝනියම් හෝ නයිට්‍රේට් බවට පත් කරලා පොළොවට ලබා දෙනවා. ඊට පස්සේ පොළොවෙන් තමයි ශාකය ලබා ගන්න. right? අපි ඒකට කියනවා නයිට්‍රජන් තිර කිරීම කියලා කියනවා. right? මම මේ දැන් පොඩ්ඩක් ස්පීඩ් එකේ මතක් කරනවානේ දවස් 3ක පාඩම. ඊට පස්සේ කොම්පොස්ට් සෑදීමට ගන්නවානේ. කොම්පොස්ට් right? කොම්පොස්ට් සෑදීමට ප්‍රධාන වශයෙන්ම ගන්නේ දි รา පත්තන කාබනික ද්‍රව්‍ය. එතකොට කොම්පොස්ට් සෑදීමේදී මොන ශුද්ධ ජීවීන්ද වැඩිපුර දායක වෙන්නේ? බැක්ටීරියා සහ දිලීර කියන ශුද්ධ ජීවීන්. right? බැක්ටීරියා සහ දිලීර. එතකොට අපි ඔතන තව නමක් කිව්වා ජෛව හායනය කියලා කිව්වනේ. ඒ කියන්නේ මියගිය ශාක හා සත්ව කොටස් right? වියෝජනයටපත් කිරීමේ ක්‍රියාවලට අපි කිව්වා ජෛව හායනය කියලා. right? එතකොට ඒ ක්‍රියාවලියට ශුද්ධ ජීවීන් උදව් වෙනවා නේ. ඊට පස්සේ ජෛව හායනය කියලා ක්‍රියාවලියක් නැත්තම් අපේ මේ ලෝකේ තැන් තැන් වල මැරිච්ච සත්තුන්ගේ දේහයයි මැරුණු ශාකවල කොටස් නේද? කැලි කසල ඒ හැමදේම එකතු වෙනවා නේ. ඒ එකතු වෙන්නේ නැතුව පරිසරයෙන් ඒ දේවල් දි รา පත් වෙලා අයින් වෙන්නේ මොකක් හින්දාද? ශුද්ධ ජීවීන් හින්දා. right? ඒක අපිට හිතකර දෙයක් නේ. ඊට පස්සේ ජෛව පලිබෝධකයක් විදිහට අපි නේද ශුද්ධ ජීවීන් භාවිතා කරනවා. අපි ඉතින්දි කතා කරා විශේෂයෙන්ම ඔය සැල්වීනියා කියන ශාකය නේ. ඔය වැව් වල එහෙම හැදෙන්නේ ජපන් ජබර වගේම ශාකයක් සැල්වීනියා නේ. ඒක වඳ ශාක කියන්නේ මේ අපි කියන පලිබෝධ ශාකයක්. ඒක වඳ කරන්න හරි අමාරුයි. එතකොට ඒකට අපි ගන්නවා ඇල්ටර්නේරියා කියන දිලීරය නේ. එතකොට අපි ඒකෙදි ජෛව පලිබෝධකයක් විදිහට අපි ශුද්ධ ජීවීන් භාවිතා කරනවා. right? ඔන්න ඔය ටික අපි සාකච්ඡා කරානේ. ඊට අමතරව අපි කතා කරා ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම නේ. ප්‍රතිශක්තිකරණ එන්නත්. ඒ කියන්නේ ඔයාලා දැනනමත් නේද? අපි කියන්නේ ඇන්ටිබයොටික්ස් කියලා කියන්නේ. ඇන්ටිබයොටික්ස්. ඇමොක්සිලින්, පෙනිසිලින් ඒ වගේ ඇන්ටිබයොටික්ස්. right? එතකොට ප්‍රතිශක්තිකරණයක්. එතෙන්දි මොකද්ද කරන්නේ ඇත්තටම? right? ඇන්ටිබයොටික්ස් කියන්නේ මොනවද? නැත්නම් ප්‍රතිශක්ති අපි ඒකට මොකද්ද කියන්නේ? ඒ කියන්නේ එක් ශුද්ධ ජීවියෙක් නිපදවන රසායන ද්‍රව්‍යයක් තවත් ශුද්ධ ජීවියෙක්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට හෝ නැත්නම් ඒ ශුද්ධ ජීවියා විනාශ කරන්න පුළුවන් නේ. අන්න ඒවට අපි කියනවා ඇන්ටිබයොටික්ස්. right? ඇන්ටිබයොටික්ස්. right? ඊට පස්සේ අපි කතා කරා එන්නත් නේද? එන්නත් නිපදවීමට කතා කරා නේද? එතෙන්දී එන්නතක් විදිහට අපි ගන්න ඇත්තටම එක්කෝ මියගේ ශුද්ධ ජීවියෙක් එහෙම නැත්නම් ඒ ශුද්ධ ජීවියා අඩපණ කරලා තියෙන්නේ. right? එයාගේ ක්‍රියාකාරීත්වය ගොඩාක් අඩපණ කරලා තියෙන්නේ.
right එයාට අපිට ලෙඩ හදන්න බෑ එහෙම නැත්නම් මේ ශුද්‍ර ජීවයන් ඉපදපු විෂ ද්‍රව්‍ය තමයි අපි එන්නතක් විදිහට ඉන්ජෙක්ෂන් එකක් විදිහට ඇඟට ලබා දෙන්නේ නේ right හොඳයි ඊට පස්සේ අපි ඉගෙන ගත්ත මොනවද ශුද්‍ර ජීවී කර්මාන්තේ නේ right කර්මාන්ත සඳහා අපි කොහොමද ශුද්‍ර ජීවීන් භාවිතා කරන්නේ විශේෂයෙන්ම බේගිරි කර්මාන්තයේදී අපි යොදා ගන්නවා ඊස්ට් කියන ශුද්‍ර ජීවියානේ සැකරොමයිසිස් ඒක මතක තියාගන්න ඕන නේ ඊට පස්සේ විනාකිර නිෂ්පාදනයේට ඇසිඩෝබැක්ටර් ඇසිටි right ඒ ඇසිඩෝබැක්ටර් ඇසිටි කියන බැක්ටීරියාව අපි යොදා ගන්නවා විනාකිර නිෂ්පාදනයේට නේ ඊට පස්සේ යෝගට් කර්මාන්තයේදී right ඒ වගේම කිරි මිදවීම බටර් නිෂ්පාදනය ඒ වගේ කර්මාන්තයට අපි යොදා ගන්නවා ලැක්ටෝබැසිලස් බල්ගාරිකස් කියන ශුද්‍ර ජීවයා නේ ඒ නම් ටික මතක තියාගන්න ඕන පුතාලා right මම ඒවා දීලා තියෙනවා ටේබල් එකේ දාන්නකෝ මොකද පුතා group එකේ link එක දාන්න පුළුවන්ද chat එකට group එකේ link එකද group එකේ link එක ඒකට යන්න පුතා දැන් මම WhatsApp desktop එකට දාගන්න ඕන මේ කියන්නේ ටිකක් වෙලා යනවා මේ වැඩේට ඇයි ඒ right යාළුවෝ ටිකක් ඉන්න එහෙමද පොඩ්ඩක් ඉන්නකෝ බලන්න හරි ඊට පස්සේ ජීව වායුව නිපදවීමනේ ජීව වායුව නිපදවීම ජීව වායුව කියන්නේ මීතේන් වායුව right එතකොට එතෙන්දී අපි යොදා ගන්නවා මෙතනොකොකස් සහ එතනොකොකස් කියන බැක්ටීරියා වර්ග දෙක right මෙතනොකොකස් සහ එතනොකොකස් නේ මෙතන එතන right මතක තියාගන්න right මෙතන එතන right මෙතනොකොකස් සහ එතනොකොකස් කියන බැක්ටීරියාවන් දෙක භාවිත කරන ජීව වායුව නිපදවීමට නේ ඊට පස්සේ ශාක කෙඳි නැත්නම් පොල් කෙඳි නිපදවීමට පොල්ලෙලි පල් කිරීමට එහෙම නේ එතන ඉන්නවා ශුද්‍ර ජීවියෙක් කවුද එතන ඉන්නවා බැසිලස් කෝචරස් right බැසිලස් කෝචරස් සහ බැසිලස් කොමෙසිස් right ඔය මතක තියාගන්න ඕනේ right ඊට පස්සේ ලෝහ නිස්සාරණයේදී අපි ඉගෙන ගත්ත ඇසිඩිතියෝ බැසිලස් කියන බැක්ටීරියාව right ඊට පස්සේ අපි යෝගට් නිෂ්පාදනය අපි කරානේ යෝගට් කොහොමද හැදුවේ කියලා කතා කරා ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ජෛව ප්‍රතිකර්මනේ බයෝ රෙමිඩියේෂන් කියලා වචනයක් right බයෝ රෙමිඩියේෂන් කියලා කියන්නේ පරිසර දූෂක ඉවත් කිරීම සඳහා ශුද්‍ර ජීවීන් භාවිතා කිරීම නේ right හරි හොඳයි right අද අපි ඉගෙන ගන්නේ ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් right ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් පොඩ්ඩක් ඉන්න බලන්න අර WhatsApp එක ගන්න පුළුවන් වේද කියලා ඕක දැන් කරන්න ගියොත් පුතා මේ කොම්පියුටරේ පොඩි අවුලක් එනවා right ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් කවුරු හරි කෙනෙක් ඉන්නවනම් යාට දාන්න බෑ මේ chat එක දාන්න පුළුවන් ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් right right ඒ කියන්නේ මේ ශුද්‍ර ජීවීන් මිනිසාට දක්වන අහිතකර බලපෑම් කියන්නේ මිනිසාට විශේෂයෙන්ම ලෙඩ රෝග සෑදීම right මිනිසාට ලෙඩ රෝග සෑදීම තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ right මිනිසාට ලෙඩ රෝග හදනවා ඒ වගේම තමයි මිනිසාට වැදගත් වෙන ශාක හා සතුන්ටත් මේගොල්ලෝ ලෙඩ රෝග හදනවා right මිනිසාට වැදගත් වෙන ශාක හා සතුන්ටත් මේ ශුද්‍ර ජීවීන් ලෙඩ රෝග සාදනවා right ඒව අපි සලකනවා අහිතකර බලපෑම් කියලා right ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් right එතකොට පුතාලා මෙතෙන්දී අපි ඉගෙන ගන්නවා ශුද්‍ර ජීවීන් මගින් රෝගයක් ඇති කිරීමේදී
right ප්‍රධාන වශයෙන්ම ඒ රෝගේ හදන ශුද්‍ර ජීවියාට අපි කියනවා රෝගකාරකය right රෝගකාරකය කියලා කියන්නේ අපිට ලෙඩ රෝගේ හදන ශුද්‍ර ජීවියා හරි අපිට රෝගේ සාධන ශුද්‍ර ජීවියාට අපි කියනවා රෝගකාරකය කියලා කියනවා right රෝගයේ සාධන ශුද්‍ර ජීවියා තමයි අපි කියන්නේ රෝගකාරකය කියලා කියන්නේ right ඊට අමතරව දැන් සමහරක් ශුද්‍ර ජීවීන් නේද ශුද්‍ර ජීවීන් අපි හිතන්නකෝ අපි ඩෙන්ගු රෝගය කියලා right ඩෙන්ගු රෝගය කියන රෝගය සැලකීමේදී right ඩෙන්ගු රෝගේ කවුද හදන්නේ ඔයාලා දන්නවද විදිහට කියන්නේ ඩෙන්ගු රෝගේ කවුද හදන්නේ මදුරුවා ඩෙන්ගු රෝගේ කවුද හදන්නේ මදුරුවාද වෛරසයක් විසින් ඔව් ඩෙන්ගු රෝගේ හදන්නේ වෛරසයක් right ඩෙන්ගු රෝගේ හදන්නේ කවුද වෛරසය අපිට ගේන කෙනා තමයි මදුරුවා right එතකොට ඩෙන්ගු රෝගේ සැලකීමේදී ඒකේ රෝගකාරකය තමයි වෛරස් එකක් right ඩෙන්ගු රෝගේ හදන්නේ වෛරසයක් මගින් right ඩෙන්ගු රෝගේ සාධාරණ වෛරසයක් මගින් හරිද එතකොට මදුරුවා තමයි මදුරුවාගේ ඇඟේ මේ වෛරසය තියෙනවා right මදුරුවාගේ ශරීරයේ මේ වෛරසය තියෙනවා එතකොට එයා මොකද කරන්නේ එයා අපිට දෂ්ට කරනකොට එයාගේ ඇඟේ හිටපු ඒ වෛරස අපේ ශරීරයට ඇතුල් වෙනවා right එතකොට මදුරුවා කරන්නේ තනින් තැනට මේ රෝග කාරකය ප්‍රවාහනය කිරීමනේ තනින් තැන රෝග කාරකය ගෙන යනවා එයා තමයි ප්‍රවාහනය කරන්නේ කියන්නේ වාහනය right එතන මදුරුවා වෛරසේ අරන් යන වාහනය තමයි මදුරුවා අපි ඒකට කියන මොකද්ද රෝග වාහකය right රෝග වාහකය කියලා කියන්නේ මේ රෝග කාරකය රැගෙන යන ජීවියාට තමයි අපි කියන්නේ රෝග වාහකය right රෝග කාරකයේ රැගෙන යන ජීවියාට අපි කියනවා රෝග වාහකය right කියන්නේ රෝගකාරකය රෝගකාරකයේ රැගෙන යන ජීවියා right ඊට අමතරව තව කෙනෙක් ඉන්නවා ධාරකයා කියලා right රෝග ධාරකයා right රෝග ධාරකයා කියලා කියන්නේ මේ රෝගකාරකය මගින් රෝගේ හැදෙන පුද්ගලයාට තමයි අපි කියන්නේ රෝග ධාරකයා කියලා කියන්නේ රෝගය හැදෙන පුද්ගලයාට right රෝගය හැදෙන පුද්ගලයාට අපි කියනවා රෝග ධාරකයා කියලා කියනවා එතකොට දැන් ඩෙන්ගු රෝගය ගැන සැලකීමේදී right ඩෙන්ගු රෝගය හදන්නේ වෛරසයක් right එතකොට ඒකේ රෝග කාරකය වෙන්නේ වෛරසය එතකොට මෙයා අරන් යන්නේ ඩෙන්ගු මදුරුවානේ right එතකොට රෝග වාහකයා වෙන්නේ කවුද මදුරුවා ඒ කියන්නේ ඔය ඊඩිස් ඊජිප්ති කියන මදුරුවා තමයි right ඊඩිස් ඊජිප්ති කියන මදුරුවා තමයි මේ ඩෙන්ගු රෝග කාරකය නැත්නම් වෛරසය රැගෙන යන්නේ right ඒතර රෝග ධාරකයා වෙන්නේ කවුද අපි මිනිසාට තමයි රෝගේ හැදෙන්නේ right ඔන්න මෙතන වචන අපි තුනක් ඉගෙන ගන්නවා නේ රෝග කාරකය රෝග වාහකයා සහ රෝග ධාරකයා right රෝග ධාරකයා අපි මේ රෝග කාරකයට අපි කියන තවත් නමක් ව්‍යාධි ජනකයින් කියලා කියනවා right මේ රෝග කාරකයට අපි කියන තවත් නමක් මොකද්ද ව්‍යාධි ජනකයින් මෙයාට කියන තවත් නමක් ව්‍යාධි ජනකයින්
ව්‍යාධි ජනකයින්. right? ව්‍යාධි ජනකයින්. right? එතකොට ව්‍යාධි ජනක. එතකොට ශුද්‍ර ජීවීන් ඉන්නවා පරිසරයේ ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් ඉන්නවා. හරිද? ඒ කියන්නේ ලෙඩ හැදි නේද? ලෙඩක් සෑදිය හැකි ශුද්‍ර ජීවීන් ඉන්න පරිසරයේ. අපි ඒගොල්ලෝනේ කියනවා ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන්. සමහර ශුද්‍ර ජීවීන් ඉන්න ව්‍යාධි ජනක නැහැ. ඒගොල්ලෝ අපිට හිත කරයිනේ. අපි අර ඉගෙන ගත්ත ඉස්සෙල්ලා. right? දැන් අපි යෝගට් කර්මාන්තය අපි යොදා ගන්නවා ලැක්ටෝබැසිලස් කියන ශුද්‍ර ජීවියා. හරි? එතකොට ඒක බැක්ටීරියාවක්. එතකොට ඒක ව්‍යාධි ජනක ශුද්‍ර ජීවියෙක් නෙවෙයි. අපිට යා ලෙඩ හදන්නේ නැහැ. අපි කන යෝගට් වල ඒ ශුද්‍ර ජීවියා ඉන්නවා. right? එතකොට එතෙන්දී අපිට එයා අපිට ලෙඩ හදන්නේ නැහැ. එයා එතකොට අපිට ව්‍යාධි ජනකයෙක් නෙවෙයි මේ අවස්ථාවේදී. හරිද? හැබැයි දැන් පාන් මත හැදෙන පුස් මියුක කියන එක්කෙනා. right? මියුක කියන එක්කෙනා. ඒක දිලීරයා. right? එයා ව්‍යාධි ජනක වෙන්න පුළුවන්. right? එයා නේද? මේ මියුක කියන ශුද්‍ර ජීවියා නැත්නම් මේ දිලීරය ශ්‍රාවීකරණ විෂ රසායනික ද්‍රව්‍ය අපිට හානි වෙන්න පුළුවන්. එතකොට අපි පුස් කාපු ආහාරයක් අපි ගත්තොත් එහෙම අපිට ලෙඩ හැදෙන්න පුළුවන්. right? අන්න එතකොට එතන ව්‍යාධි ජනක ශුද්‍ර ජීවියෙක් ඉන්නවා. right? ඊට අමතරව ගත්තොත් එමේ ওই ජරා වතුරේ ඇමීබා ඉන්නවා. right? ඊට ප්ලාස්මෝඩියම් කියන අර ප්‍රොටෝසෝවා ආකාරය ඉන්නවා. හරිද? එතකොට ඒගොල්ලෝ ව්‍යාධි ජනකයි. අපිට ලෙඩ හදන්න පුළුවන් ඒගොල්ලෝ. right? එතකොට පරිසරයේ ව්‍යාධි ජනක ශුද්‍ර ජීවිනුත් ඉන්නවා. ව්‍යාධි ජනක නොවන ශුද්‍ර ජීවිනුත් ඉන්නවා නේ. දැන් අපේ මේ ශාරීරිය මත ශුද්‍ර ජීවීන් ඉන්නවා. right? දැන් මම මේ කතා කරන්නේ මගේ කට තුල ශුද්‍ර ජීවීන් ඉන්නවා. හැබැයි මට ලෙඩ හදනවද? ලෙඩ හදන්නේ නැහැ නේ. right? ඒගොල්ලෝ ශරීරෙට හිත කර කට්ටිය. right? ඒගොල්ලෝ ශරීරෙට හිත කර කට්ටිය. right? එතකොට හිතා ගන්න පරිසරයේ ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීනුත් ඉන්නවා. ව්‍යාධි ජනක නොවන ශුද්‍ර ජීවීනුත් ඉන්නවා. right? ඊස්ට් කියලා කියන්නේ දිලීරයක් නේ. ඒක සෛලික දිලීරයක්. එතකොට එයා අපි ගන්න බේකරි කර්මාන්තයේදී. පාන් පිච්චීමේදී අපි ගන්නවානේ. එතකොට ඊස්ට් කියන දිලීරය පාන් පිපීමේදී ඔයාලා අටවසරේ ඉගෙන ගත්තනේ නේ. පාන් පිපීමේදී නේ අපි පිපීමට කියන ෆර්මන්ටේෂන් right? එතෙන්දී හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් වායු පිට වෙනවා. right? ඊට අමතරව අර එතිල් ඇල්කොහොල් නේද? එතිල් මධ්‍යසාරත් පිට වෙනවා. right? එතකොට ඒ තුල ඉන්න ශුද්‍ර ජීවීන් ඉන්නවානේ. කියන්නේ ඊස්ට් ඉන්නවා. එතකොට ඊස්ට් අපිට එතෙන්දී අපිට ලෙඩ හදන්නේ නැහැ එතෙන්දී නේ. එතකොට ඒ අවස්ථාවේදී ඊස්ට් කෙනෙක් කෙනා ව්‍යාධි ජනකින් නෙවෙයි. right? ව්‍යාධි ජනකින් නෙවෙයි නේ. අපි කන හැම ආහාරයකම අපි කඩෙන් ගිල එළවලුවක් ගෙනාවොත් එහෙම එළවලුව මත ඉන්නවා ශුද්‍ර ජීවී. right? හරිද? ඊට පස්සේ අපි කැරට් වලයක් අමුයෙන් කෑව කියන්නේ වතුරින් නිකන් හොදලා. right? එතකොට ඒ මතත් ශුද්‍ර ජීවීන් ඉන්නවා. right? සමහරකට උතන ව්‍යාධි ජනක කට්ටිය ඉන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. right? ඔව් ලින්ක් එක පුතා පොඩ්ඩක් ඉන්න බලන්න ලින්ක් එක. ඔව් ලින්ක් එකෙන් ලින්ක් නේ. right. හරි. එතකොට ඔයාලගේ ටියුට් එකේ 12 වෙනි පිටුවේ නේ 12 වෙනි පිටුවේ තියෙනවා ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම්. right? ඒක කියවන්න පුතාලා. මට ඇහෙන්නේ කියවන්න හැමෝම. ආකේන් කියවන්න ආකේන්. ඈ? සර් කොටු වල තියෙන ඒවත් එක්කද? ඔව් ඔක්කොම ටික කියවන්නකෝ. ශුද්‍ර ජීවීන් මගින් රෝග ඇති කිරීම. right. කියවන්න බලන්න. ඉන්න බලන්න මම ඒක ෂෙයා කරන්න. මෙතන නේ. මේ තියෙන්නේ right කියවන්න. ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම්. ශුද්‍ර ජීවීන් මගින් රෝග ඇති කිරීම. රෝගකාරක ශුද්‍ර ජීවීන් ව්‍යාධි ජනකයින් ලෙස හඳුන්වයි.
ධාරකයා ව්‍යාධි ජනකයාට තම දේහය තුළ හෝ මත ජීවත් වීමට උපස්තරයක් සපයන ජීවීන් ධාරකයා ලෙස හඳුන්වයි. වාහකයා ව්‍යාධි ජනකයන් ධාරකයා වෙතට සම්ප්‍රේෂණය කිරීම සඳහා දායක වන මදුරුවන් මැස්සන් වැනි ජීවීන් වාහකයා ලෙස හඳුන්වයි. උදාහරණ ඩෙංගු රෝගයේදී ධාරකයා මිනිසා වාහකයා මදුරුවා ව්‍යාධි ජනකයා වෛරසයක්. වෛරසයක් නේ right. දැන් පැහැදිලි නේද? ඒ වචන ටික right. එතකොට ඔතන ওই කොටුවට උඩින් right කොටුවට උඩින් ව්‍යාධි ජනකයා කියලා උඩින් ලියා ගන්න මෙතන. මෙතන කොටුව මෙන්න මෙතනින් වගේ ලියා ගන්න ව්‍යාධි ජනකයා. ව්‍යාධි ජනකයා. ඇලෙයිරක් රෝගකාරකයා. right ව්‍යාධි ජනකයා ඇලෙයිරක් රෝගකාරකයා. right. එතන රෝගකාරක කියලා කියන්නේ රෝගේ හදන කට්ටියනේ. රෝගේ හදන කට්ටියට අපි කියනවා රෝගකාරකයා. right. එයාටම කියන තවත් නම තමයි මොකද්ද? ව්‍යාධි ජනකයා. right. ව්‍යාධි ජනකයා කියලා එක්කෙනෙක් නම් ව්‍යාධි ජනකයා. නේ? අපි ගොඩක් කියලා අපි කියනවා ව්‍යාධි ජනකයින්. right. එතන රෝගකාරකයින්ට අපි කියන තවත් නම තමයි ව්‍යාධි ජනකයින්. right. ව්‍යාධි ජනකයින්. එතන ධාරකයා කියලා කියන්නේ කවුද? රෝගේ හැදෙන පුද්ගලයානේ. ඒ කියන්නේ එයා තමයි අර රෝගකාරකයට එහෙම නැත්නම් ව්‍යාධි ජනකයාට උපස්තරය ලබා දෙන්නේ. right. එයාට ජීවත් වෙන්න උපස්තරය ලබා දෙන්නේ ධාරකයා. right. දැන් මට ඩෙන්ගු හැදුනොත් එහෙම ඒ ඩෙන්ගු වෛරසයට උපස්තරය දෙන්නේ කවුද? මගේ ශරීරයනේ. එතකොට මම තමයි ධාරකයා. හරි? එතකොට මම තමයි ධාරකයා. පැහැදිලිද ඒක? ව්‍යාධි ජනකයාට තම දේහය තුල හෝ නේ දේහය තුල ඉන්නත් පුළුවන් දේහය මත ඉන්නත් පුළුවන් නේ right සම මත ඉන්නත් පුළුවන් නේ සමේ රෝගෙ ඇති කරනකොට සම මත ඉන්නේ right ඒතර උපස්තරය සපේන ජීවිත අපි කියනවා ධාරකයා කියලා කියනවා. එතකොට වාහකයා කියලා කියන්නේ කවුද? නිකන් මතක තියාගන්න නිකන් වාහනේ නේ වාහනේ කියලා නිකන් පොඩ්ඩක් මතක තියාගන්නකො වාහකයා. ඒ කියලා කියන්නේ අර ව්‍යාධි ජනකයා තැනින් තැනට රැගෙන යන ජීවියාට අපි කියනවා රෝග වාහකයා. right ඒ කියන්නේ ව්‍යාධි ජනකයන් ධාරකයා වෙතට සම්ප්‍රේෂණය කිරීම. ඒ කියන්නේ සම්ප්‍රේෂණය කියලා කියන්නේ ඒ රෝගකාරකයේ ධාරකයාට ලබා දීම. right සම්ප්‍රේෂණය කිරීම සඳහා දායක වන මදුරුවන් මැස්සන් වැනි ජීවීන් අපි හඳුන්වනවා වාහකයා කියලා හඳුන්වනවා. right හරි. එතකොට මෙතන වාහකයා මදුරුවා ඉස්සරහින් ලියා ගන්න අර එයාගේ විද්‍යාත්මක නම. right මදුරුවා ඉස්සරහින් ලියා ගන්න එයාගේ විද්‍යාත්මක නම ඊඩිස්. right මම තව පාර මෙතන ලියන්නම්කෝ. ඊඩිස් ඊජිප්ති. ඊඩිස් මදුරුවා. ඊඩිස් මදුරුවා. right මේ මදුරුවාගේ තියෙන විශේෂත්වය තමයි මෙයාගේ පාදවල තියෙන සුදු පාට ඉරි. right කළුයි සුදු ඉරි තියෙනවා. right සුදු. අන්න එයාගෙන් එතනින් අපිට මෙයාව අඳුර ගන්න පුළුවන්. right ඔයාලා පොඩ්ඩක් විමසලින්ම බලන්න මදුරුවෙක් එහෙම කරගෙන ඕනේ. උගේ පොඩ්ඩක් බලන්නකො පාදේ එහෙම. නිකන් සුදු ඉරි වගේ තියෙනවා නම් ඩෙන්ගු මදුරුවෙක් තමයි ප්‍රවේශමෙන් ඉන්න නේ. මේ දවස්වල ඩෙන්ගුත් යනවා නේ. ඩෙන්ගු බෝ වෙනවා. right හැම වෙලේම ගෙවල් වල නිදා ගන්නව net එක දාගන්න. එහෙම නැත්නම් අර තියෙන නේද වේපරයිසර් එහෙම තියෙන නේද අලුතෙන් ඇවිල්ලා. right වේපරයිසර් එකට යනවා මේ මදුරුවට. අපි ගෙදරත් අහි කරලා තියෙනවා. මදුරුව පොඩ අඩු වෙනවා එතනින්. හරි.
හරි. එතකොට මෙතන මම දීලා තියෙනවා ටේබල් එකක් ශුද්‍ර ජීවීන් මගින් මිනිසාට ඇතිවන රෝග. රයිට්? ඒ ටික එක ටේබල් එකකට දීලා තියෙනවා. රයිට්? මේවා ටික ඔයාලා පුතාලා මතක තියාගන්න ඕන. රයිට්? විශේෂයෙන්ම. දැන් වෛරස් හදන රෝග. රයිට්? වෛරස් හදන රෝග සෙම් ප්‍රතිශ්‍යාව. රයිට්? අපිට හෙම්බිරිසාව හදන්නේ කවුද? වෛරස. එතකොට අපේ ඇඟේ තුල ඒ වෛරසය තියෙනවා ඇත්තටම. එතකොට ඒක මතුවෙන්න පුළුවන් විවිධ අවස්ථාවල. රයිට්? පරිසර සාධක මතත් ඒක මතුවෙන්න පුළුවන්. එතකොට අපිට හෙම්බිරිසාව කියලා කියන්නේ වෛරස් රෝගයක්. රයිට්? ඩෙන්ගු රෝගය වෛරස් රෝගයක්. ඒඩ්ස් ඊට අමතරව වෙන මොනවද තියෙන වෛරස් රෝග කියන්න මට? දැන් මේ දවස්වල යන රෝගනේ මේ දවස්වල අපේ ලෝකෙටම පැලඳිලා තියෙන්නේ මොකද්ද? කොවිඩ් නේ COVID-19. COVID-19 කියන්නේ වෛරස් රෝගයක් නේ. එතකොට ඔයාලා ඉගෙන ගත්තනේ දැන් අර ප්‍රතිජීවක ඇන්ටිබයොටික්ස් රයිට් ප්‍රතිජීවක. ඒතර ඇන්ටිබයොටික්ස් ප්‍රතිජීවක නිපදවන්නේ ප්‍රතිජීවක නිපදවන්නේ බැක්ටීරියා හෝ දිලීර. හරි? වෛරස් මගින් ප්‍රතිජීවක නිපදවන්නේ නැහැ. හරිද? බැක්ටීරියා හෝ දිලීර තමයි ප්‍රතිජීවක නිපදවන්නේ. එතකොට අපේ ගොඩක් ලෙඩ රෝග වලට අපි බොන්නේ ඇන්ටිබයොටික්ස්. කියන්නේ ප්‍රතිජීවක. හරිද? එතකොට ඒව තමයි බෙහෙත්. ඖෂධ. දැන් ඔය වෛරස් රෝගයට බෙහෙත් නැහැ. හරි? වෛරස් රෝග වලට බෙහෙත් නැහැ. ඒකනේ මේ මෙච්චර මේ ව්‍යසනයක් වෙලා තියෙන්නේ නේ බෙහෙතක් තියනවා නම් ඇන්ටිබයොටික්ස් වලට වෛරස් ප්‍රතිචාර දක්වනවා නම් මෙච්චර ගැටලුවක් එන්නේ නැහැ නේද? රයිට්? ඒකින්ද තමයි අපිට ඉන්ජෙක්ෂන් එකක් විදිහට වෛරසය දෙනවා නේ. ඒ කියන්නේ එක්ක අඩපණ කරලා එහෙම නැත්නම් ඒ කියන්නේ බාගෙට මරපු වෛරස්. රයිට්? එතකොට අපේ ශරීරයේ මම ওই කතාව වලට ගිය සතියේ කිව්වා නේද? එතකොට ශරීරයේ ප්‍රතිශක්තිය ඇති වෙන ඒකට එරෙහිව ඉන්ජෙක්ෂන් එකක් විදිහට දෙන්නේ එක්ක බාගෙට මරපු වෛරසයක්. right? එහෙම නැත්නම් ඒ වෛරසයේ තියෙන එක ප්‍රෝටීන කැබැල්ලක්. ඒ වගේ දෙයක් තමයි දෙන්නේ. එතකොට ශරීරය හඳුනා ගන්නවා මෙයා සතුරෙක් විදිහට හඳුනාගෙන එයාට එරෙහිව ඇඟේ ප්‍රතිදේහය නිපදවනවා නේ. කියන්නේ ප්‍රතිශක්තිය නිපදවනවා. ප්‍රතිශක්තිය ඇති වෙනවා. ඊට පස්සේ සැබෑ වෛරසය ආවට පස්සේ ඒකට එරෙහිව ෆයිට් කරන්න පුළුවන්. right? හරි. එතකොට සෙම් ප්‍රතිශ්‍යාව පැතිර යන ක්‍රමනේ වාතය මගින් නේ. වාතය මගින් COVID-19 උත් එහෙමනේ වාතය මගින් පැතිරෙනවා. right? එතකොට මෙතන දැන් මේකෙදි නේ ඩෙන්ගු රෝගයේදී මදුරුවන්ගෙන් තමයි පැතිරෙන්නේ. ඒතර මෙයා තමයි රෝග වාහකයා. මෙන්න මේක ඉස්සරහින් ලියාගන්න ඇල ඉරක් ගහලා රෝග වාහකයා කියලා. right? ඇල ඉරක් ගහලා ලියාගන්න රෝග වාහකයා කියලා. රෝග වාහකයා. ඔන්න මම අර ලින්ක් එක දැම්මා. මේක මේ. right. මෙතන මදුරුවන් ඉස්සරහින් ලියන රෝග වාහකය. right. එතකොට AIDS නේ. AIDS කියලා රෝගයක් තියෙනවා. AIDS. AIDS right මේ AIDS කියලා කියන්නේ මෙන්න මේ වචන ටික කෙටි කරලා තියෙන්නේ right acquired I වලින් පටන් ගන්නවා immuno deficiency
syndrome. Right? AIDS ඕක යටින් ඔය පැත්තකින් ලියා ගන්න AIDS කියන එක නේ. Acquired immunodeficiency syndrome. මේ අකුරු හතරෙන් තමයි AIDS කියන රෝගය හදලා තියෙන්නේ. හැදිලා මේ කියන්නේ අපි AIDS කියලා ලියන්නේ ඔන්න ඕක. right? මේක පැත්තකින් ලියා ගන්නකො. Acquired immunodeficiency syndrome කියන එකේ AIDS එකතු කරලා තමයි AIDS කියන වචනේ ලියලා තියෙන්නේ නේ. ගොඩාක් දුරට වෛරස් රෝගවල ඔය වගේ දිග වචන තියෙන්නේ වෛරස් රෝගවල නම් වල. right. හරිද? ඉවරයිද ලියාගෙන? හරි. හරිනේ. right. හරි. ඔව් නේ. එතකොට මෙතන මේ ව්‍යාධි ජනකයා දේහයට ඇතුළු වන ක්‍රමයනේ. දැන් සම්ප්‍රතිශ්‍යාව නම් ශ්වසන මාර්ගය කියලා කියන්නේ අපේ එක්ක නහයෙන් හරි නැත්නම් කටෙන් හරිනේ. right. ඒ කියන්නේ හෙම්බිරිසාව හැදිච්චි කෙනෙක් ළඟ ඉන්නකොට නේ කිමුහුම් යනකොට එහෙම ඒ හරහා අපිට එන්න පුළුවන්. නේ COVID-19 වලත් ඒක තමයි වෙන්නේ නේ. කිමුහුම් යනකොට කහිනකොට එහෙම ඒ විස බීජ පරිසරයට පිට වෙනවා නේ. ඊට පස්සේ ඒවා අපි හුස්ම ගන්නකොට අපේ ශරීරයට ඇතුල් වෙනවා. right. ඒ කියන්නේ අපි මාස් දාන් ඉන්නේ. right. ඩෙන්ගු රෝගය මදුරුවන් දෂ්ට කිරීම මගින් නේද? right. එතකොට මදුරුවන්ව පාලනය කරන්න ඕන. ඩෙන්ගු රෝගය මර්ධනය කරන්න නම් මදුරුවන්ව පාලනය කරන්න ඕන නේ. ඒගොල්ලෝ බෝ වෙන තැන් විනාශ කරන්න ඕන. right. AIDS රෝගය දැන් මේක ලේවල තමයි තියෙන්නේ මේක. ලේ සහ අපේ මෞත්‍ර මාර්ගයේ right. මෞත්‍ර මාර්ගයේ ඒ තරලවල මේගොල්ලෝ මේ වෛරසය තියෙනවා. ඒ හරහා බෝ වෙන්න පුළුවන්. බැක්ටීරියා රෝගනේ. බැක්ටීරියා ක්ෂය රෝගය උණ සන්නිපාතනේ. උණ සන්නිපාතය. right. ක්ෂය රෝගය උණ සන්නිපාතය. උණ සන්නිපාතය උතන පුතාලා. right. ක්ෂය රෝගය සහ උණ සන්නිපාතය කියන්නේ එක වචනයක්. right. ඒක හදා ගන්න. හරිද? ඔන්න ඔයාලට පුළුවන් මෙතන මෙහෙම අංක දාන්නකො මෙතන. මේක 1. මේක 2. මේ 3. ඊට පස්සේ මෙතනක් දාන්න ක්ෂය රෝගයේ ඉස්සරහින් අංක 1. බැක්ටීරියාවකින් හදන අංක 1. 2 උණ සන්නිපාතය. right. එතකොට ක්ෂය රෝගය කියන රෝගේ හැදෙන්නේ මේක ශ්වසන පද්ධතියට තමයි මේක හානි වෙන්නේ. කියන්නේ අපේ පෙනහළුවේම හානි වෙනවා මේ ක්ෂය රෝගේ හැදෙනකොට. right. පෙනහළු හානි වෙනවා ක්ෂය රෝගේ හැදෙනකොට. මේක බැක්ටීරියාවක් වගේ හදන්නේ. right. මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් කියන බැක්ටීරියාව මගින් තමයි මේක හදන්නේ. කවුද හදන්නේ? ක්ෂය රෝගේ හදන්නේ කවුද? මොන බැක්ටීරියාවද? මයිකෝබැක්ටීරියම්. Mycobacterium tuberculosis. right. මෙන්න මේ බැක්ටීරියාව තමයි අපිට ක්ෂය රෝගය හදන්නේ. හරි. එතකොට ඒකත් වාතය මගින් බෝ වෙනවා. right.
right කහිනකොට කිමු යවනකොට එහෙම මේ බැක්ටීරියාව ඒ එක්කම පිට වෙනවා වාතයට. එතකොට ඒ ළඟ ඉන්න කෙනාට ඒක හැදෙන්න පුළුවන්. මේ නම ලියා ගන්න එතන. මයිකෝබැක්ටීරියම් ටියුබකියුලොසිස් කියලා ලියා ගන්න. යටින් තර ලකුණක් දාලා right අර වගුව තියෙනවනේ. වගුවට යටින් තර ලකුණක් දාලා ලියා ගන්න ක්ෂය රෝග කාරකය. right ක්ෂය රෝග කාරකය. ක්ෂය රෝග කාරකය නේ නැත්නම් ව්‍යාධි ජනකයක්. අපි දැන් එහෙම කතා කරන්නේ right කො රෝග කාරකය නැත්නම් ව්‍යාධි ජනකයක්. ක්ෂය රෝගයේ ව්‍යාධි ජනකයා කවුද? මයිකෝබැක්ටීරියම් ටියුබකියුලොසිස්. right අකුරු පැහැදිලි නම් කියන පැහැදිලි නම් එහෙම අහන්න මගෙන් ඈ. උණ සන්නිපාතය හදන්නේ බැක්ටීරියාවක් right ඒක කියන්නේ නරක් වෙච්ච ආහාර ඊට පස්සේ අපවිත්‍ර ජලය එහෙම පානය කරනකොට අපිට උණ ගන්නවා නම් මේ දේ උණ සන්නිපාතය right උණ සන්නිපාතය. ලියාගත්ත නේද? right ඊට පස්සේ ප්‍රොටෝසෝවා ආකාර right ප්‍රොටෝසෝවා ආකාර වලින් හදන ලෙඩ මැලේරියාව right මැලේරියාව තැන්දිත් මදුරුවෙක් තමයි මෙතන රෝග වාහකයා වෙන්නේ right මේ මදුරුවා තමයි රෝග වාහකයා වෙන්නේ. එතකොට මැලේරියාව හදන්නේ කවුද? ප්‍රොටෝසෝවා කියන ශුද්‍ර ජීවියා මගින් නේද? ප්‍රොටෝසෝවා ආකාර ගොඩක් ඉන්නවනේ. මෙතන ඇත්තටම ප්ලාස්මෝඩියම් කියන ශුද්‍ර ජීවියා තමයි මෙතෙන්ට මේ මැලේරියාව රෝගය හදන්නේ right එතකොට ඒකෙදිත් මදුරුවන් තමයි රෝග වාහකයා වෙන්නේ. එතකොට දෂ්ට කිරීම මගින් තමයි මේ රෝග කාරකේ නැත්නම් මේ ව්‍යාධි ජනකයා අපේ ශරීරය තුළට ඇතුළු වෙන්නේ right ඊට පස්සේ ඇමීබා අතිසාරය දූෂිත ආහාර ජලය තුළ මේ ඉන්නවනේ ඇමීබා right ඒගොල්ලෝ වලින් තමයි මේ ඇමීබා අතිසාරය කියන ලෙඩ හදන්නේ right එතකොට ඒගොල්ලෝ අපේ ශරීරයට ඇතුල් වෙන්නේ කොහොමද? මුඛය තුලින් නේද? මුඛ මාර්ගය තුලින්. කියන ආහාර හෝ ජලය මගින් තමයි ඇතුල් වෙන්නේ නේ. ඊළඟ ලීෂ්මානියාව කියලා හදනවා. right ලීෂ්මානියාව කියලා කියන්නේ ප්‍රොටෝසෝවා ආකාරයක්. ලිෂ්මානියා කියන ප්‍රොටෝසෝවාව. right ලිෂ්මානියා කියන ප්‍රොටෝසෝවාව තමයි ලිෂ්මානියාව හදන්නේ. එයාගේ රෝග වාහකයා තමයි වැලි මැස්සා. වැලි මැස්සා තමයි රෝග වාහකයා. හරි. මේ තියෙන්නේ ලිෂ්මානියාව මේ ඉන්නේ වැලි මැස්සා. හරිද? එතකොට එයා මේ ලිෂ්මානියාවේ ලක්ෂණ නේ මේ බලන්නකෝ නේ සම තුවාල වෙනවා right සම තුවාල වෙන කියන්නේ මුඛය තුවාල වෙන්න පුළුවන් සම තුවාල වෙන්න පුළුවන් නාසය මග හරි හැම තැනක ඕන තැනක මේ වගේ තුවාල ඇති වෙනවා right එතකොට මේ තුවාල තුල ඉන්නේ අර ලිෂ්මානියා කියන ප්‍රොටෝසෝවා ආකාරය හරි එතකොට මෙයා ශරීරයට ගෙනෙන්නේ කවුද අර බැලි මැස්සා හරි ඉතින් මෙතෙන්දිත් උණ ගන්නවානේ උණ ගන්නවා රතු රුධිරාණු ප්‍රමාණය අඩු වෙනවා අක්මාව ඉදිමීම වගේ තමයි රෝග ලක්ෂණ අක්මාව ඉදිමෙනවා right මෙතනින් මෙන්න මෙතනින් තර ලකුණක් දාලා ලියන්න තර ලකුණක් දාලා ලියන්න මැලේරියා රෝග කාරකය වනුයේ මැලේරියා රෝග කාරකය වනුයේ මැලේරියා රෝග කාරකය වනුයේ
ප්ලස්මෝඩියම් නැමැති ප්‍රොටොසෝවා ආකාරයයි. right. ඊට පස්සේ තවත් එකක් ලියා ගන්න. ලිෂ්මානියාව නැමැති රෝගයේ නේ ලිෂ්මානියාව. ඔව්. ලියන්නේ එතන ලියන්න ඉඩ නැහනේ. ඊළඟ රූල් ඊළඟ පිටුවේ හරි කමන්න උඩින් ලියා ගන්න. ඊළඟ පිටුවේ උඩින් ලියා ගන්න. 13 වෙනි පිටුවේ. right. ලිෂ්මානියාව රෝගයේ රෝග කාරකයා වනුයේ ලිෂ්මානියාව රෝගයේ රෝග කාරකයා වනුයේ ලිෂ්මානියා නැමැති ප්‍රොටොසෝවා ආකාරයයි. එයාගේ නමම තමයි ලෙඩේටත් දීලා තියෙන්නේ. ලිෂ්මානියාව. right. ලෙඩේ නමත් ලිෂ්මානියාව, ඒක හදන ප්‍රොටොසෝවාගේ නමත් ලිෂ්මානියා. අපි කියන්නේ ලිෂ්මේනියා. ඒක අයියා කොන ලිෂ්මානියාව නැමැති රෝගයේ රෝග කාරකයා එහෙම නැත්නම් ව්‍යාධි ජනකයා වනුයේ ලිෂ්මානියා නැමැති ප්‍රොටොසෝවා ආකාරයයි. right. හරිනේ. ඊට පස්සේ මෙතන මම තවත් ලකුණක් දීලා මේ කරුණක් දීලා තියෙන පුතාලා ඩෙන්ගු මර්ධනය සඳහා ජෛව පාලන ක්‍රමයක් ලෙස බැසිලස් තුරින්ජියන්සිස් බැක්ටීරියාව යොදා ගනී. හරිද? ඒකල කියන්නේ දැන් ඩෙන්ගු right ඩෙන්ගු රෝගයේ කීටයෝ ඉන්නවනේ right ඔය මේ වතුරේ කීටයෝ හැදෙනවානේ නේද? ඒ කීට අවස්ථාවේදී මේ බැක්ටීරියාව ඒ තැනට දැම්මොත් එහෙම මේ බැක්ටීරියාව මගින් අර කීටයන් විනාශ කරලා දානවා. right? හරිද? මේක කරා ලංකාවෙත් ඇත්තටම. ඒක කරනවා. දැනටත් කරනවා. මේක ඇවිල්ලා ජෛව පාලන ක්‍රමයක්. ජෛව පාලන ක්‍රමය කියලා කියන්නේ ජීවියෙක් මගින් තමයි තවත් ජීවියෙක්ව විනාශ කරන්නේ නේ. මේ වගේම සිද්ධියක් තමයි අතනත් අර සැල්වීනියා ශාකය විනාශ කරන්න ඇල්ටනේරියා කියන දිලීරය භාවිතා කරනවා නේ. ඇල්ටනේරියා කියන දිලීරය භාවිතා කරනවා සැල්වීනියා කියන ශාකය. ඒක පලිබෝධ ශාකයක්. ඒක විනාශ කරන්න. මෙතෙන්දිත් ඒ වගේ තමයි. හරි? මෙතෙන්දි ඩෙන්ගු කීටය විනාශ කරන්න බැසිලස් තුරින්ජියන්සිස් කියන බැක්ටීරියාව යොදා ගන්නවා. right? ඕවා එතකොට මතක තියෙන්න ඕන. right? එතකොට අපි ශුද්‍ර ජීවීන් ජෛව පාලන ක්‍රමයක් විතර මේ භාවිතා කරන අවස්ථා දැන් දෙකක් අපි ඉගෙන ගත්තා නේ. right? එකක් තමයි සැල්වීනියා ශාකය විනාශ කරන්න ඇල්ටනේරියා කියන දිලීරිය භාවිතා කරනවා. ඊළඟ අවස්ථාව තමයි ඩෙන්ගු මදුරු කීටයෝ විනාශ කරන්න. right? ඒ කියන්නේ අර ඊඩිස් මදුරුවාගේ නේ. අපි කියන්නේ ඩෙන්ගු මදුරුවා කියලා අපි කියන්නේ ව්‍යවහාරික කියන්නේ ඩෙන්ගු මදුරුවා. ඒ ඩෙන්ගු මදුරුවාගේ කීටයන් විනාශ කරන්න ඒ තැන් වලට මේ බැක්ටීරියාව දැම්මම විනාශ වෙලා යනවා. එතකොට මේ බැක්ටීරියාව වර්ධනය වෙනවානේ. right? චුට්ටක් දැම්ම නම් ඇති. ඒගොල්ලෝ පොඩ්ඩක් දැම්ම නම් ඒගොල්ලොත් ඒ වතුරේ ඒගොල්ලෝ බෝ වෙනවානේ. right? බෝ වෙලා ඒ ප්‍රදේශයේම ඉන්න කට්ටිය මරන්න පුළුවන්. හරි. ඊළඟ එකට ශුද්‍ර ජීවීන් මගින් ශාක වලට වැළඳෙන රෝග. right? එතකොට පුතාලා ශාක වලටත් නේ මිනිස්සුන්ට වගේම ශාක වලටත් ලෙඩ රෝග හැදෙනවානේ.
හරි. එතකොට මේ බොහෝමයක් ලෙඩ රෝග සාධාරණ ශුද්‍ර ජීවී. හරි. මෙතෙන්දී අපි ඉගෙන ගන්නවා පිටිපුස් රෝගය. පිටිපුස් රෝගය වල දැකලා ඇති. ඔය පේර ශාකේ එහෙම තියෙනවා. right පේරවල එහෙම මේ වගේනේ සුදු පාට කුඩු කුඩු වගේ හැදෙනවා පිටිපුස් රෝගේ. හරි. එතකොට මේක දිලීරයක්. මේක දිලීරයක්. ඊළඟට පශ්චිම අංගමාරය කියලා. ඒකත් දිලීරයක්. right මේක විශේෂයෙන්ම අර්ථාපල් තක්කාලි වගේ රෝග වලට වැළඳෙන මේ පශ්චිම අංගමාරය. හරි මේකෙදි වෙන්නේ මේ කොළ නේද මේ පත්‍රවල එහෙම මුලින්ම කළු පාට ලප ඇති වෙලා ඒ තැන් වලින් විනාශ වෙලා යනවා. right පත්‍රේ නිකන් පුල්ලි නිකන් කළු පාට ලප ඇති වෙනවා ඩොට් එකක් වගේ. ඊට පස්සේ ඒක ව්‍යාප්ත වෙලා යනවා කොළේ පුරාම. ඊට පස්සේ කොළේ කුණු වෙලා යනවා. right මේක අලවලටත් හැදෙනවා. ඒතර මේක දිලීර රෝගයක්. අර්ථාපල් භෝගේ පහසෙන් ගොදුර වෙනවා. right තවත් ලියා ගන්න මේක ඉස්සරහෙන් ලියා ගන්නකෝ පශ්චිම අංගමාරයේ හැදෙන රෝග මේ ශාක තක්කාලි කියලා ලියා ගන්න. තක්කාලි වලටත් හැදෙනවා. පශ්චිම අංගමාරය. ඊට පස්සේ මැලවීම කියලා රෝගයක් තියෙනවා. මැලවීම නේ. විශේෂයෙන්ම බටු ශාකයෙම right බටු තක්කාලිත් එහෙම තමයි මිරිසුත් මේක හැදෙනවා නේ. මෙතන උදාහරණ ලියා ගන්න මේ හරි උදාහරණ ලියා ගන්න බටු තක්කාලි මිරිස් බටු තක්කාලි මිරිස් ශාකයේ මැල වෙනවා. හේතුව තමයි එයාගේ මුල් කුණු වෙලා තියෙන. එයාගේ මුල් කුණු වෙනවා. right මුල් කුණු වෙනවා. ඒ කියන්නේ යාළගේ මුල් කුණු ඉතින් දෙන්නේ ඇත්තටම මුල් වල ඉන්නේ ජලය හා කනිජ ලවණ අවශෝෂණය කරන්නේ ශාකයක් නේ. මූල පද්ධතිය මගින් තමයි ජලය හා කනිජ ලවණ අවශෝෂණය කරන්නේ. ඒතර මෙතෙන්දී ඒ විශේෂයෙන්ම ජලයයි කනිජ ලවණයි ශාකය පුරා පරිවහනය කරන්නේ කවුද? ශෛලම වාහිනිය නේ. ශෛලම් පටකය. හරිද? එතකොට මේ ශෛලම් වාහිනී બ્લોක් වෙනවා. අවහිර වෙනවා. එතකොට ජලය ගමන් කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ශාකය මැරෙනවා. right ශාකය මැල වෙනවා. right ඒකත් දිලීර හෝ බැක්ටීරියා. යටින් තර ලකුණක් දාලා ලියා ගන්න මෙන්න මෙහෙම. මැලවීම කියන එකට යටින් තර ලකුණක් දාලා ලියා ගන්න. ශාකයක ජලය සහ කනිජ ලවණ ශාකයක ජලය සහ කනිජ ලවණ පරිවහනය කරනු ලබන්නේ ශාකයක ජලය සහ කනිජ ලවණ පරිවහනය කරනු ලබන්නේ ශෛලම් වාහිනී මගිනි. ශෛලම් වාහිනී මගිනි. right හරි මෙතන මෙතන මේ බැක්ටීරියා කියලා තියෙනවානේ. මෙතන මම දෙකක් දීලා තියෙන්නේ. හරිද? රෝග දෙකක් දීලා තියෙන්නේ. තව එකක් තියෙනවා ඒකත් ලියා ගන්න. ඒකත් ලියා ගන්න කොහෙන්ද ඒක ලියා ගන්නේ? මෙන්න මෙතනින් තර ලකුණක් දාලා ලියා ගන්න මෙන්න මෙතනින්.
මෙතනින් තර ලකුණක් දාලා ලියා ගන්න. මෙතනින් තර ලකුණක් දාලා ලියා ගන්න. ලාදුරු රෝගයද ලාදුරු රෝගය right ලාදුරු රෝගය බැක්ටීරියාවක් මගින් ලාදුරු රෝගයේ බැක්ටීරියාවක් මගින් සෑදී right එතකොට ලාදුරු රෝගයේත් ඒක බැක්ටීරියාවක් මගින් තමයි හැදෙන්නේ right මේක ගොඩාක් දුරට ස්පර්ශය මගින් තමයි බෝ වෙන්නේ ලාදුරු රෝගය හරි මේ දිලීර මේ දද වගේ තමයි ස්පර්ශය මගින් බෝ වෙනවා ලාදුරු රෝගය හරි එතකොට දැන් මේ ටියුට් එකේ තියෙන කරුණු ටික නම් ඉවරයි ඊට අමතරව පුතාලා තව තියෙනවා ආහාර නරක් වීම කියලා තියෙනවා කොටසක් right ආහාර නරක් වීම half sheet එකක් අරගෙන ආහාර නරක් වීම කියලා ලියා ගන්න right ආහාර නරක් වීම ගැන අපි ටිකක් ඉගෙන ගනිමු ඈ right එතකොට මේකත් ආහාර නරක වීමත් ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑමක් right ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑමක් තමයි ආහාර නරක වීම right එතකොට මෙතෙන්දී ආහාර නරක වීමක් කියලා අපි සලකන්නේ මොකද්ද ඔයාලා දන්න කවුරු හරි කෙනෙක් දන්නවනම් කියන්නේ මොකද්ද ආහාර නරක වීම කියලා කියන්නේ කියන්න මොකක්ද ආහාර නරක වීම කියලා කියන්නේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන 8 වසරේදී ඉගෙන ගත්තා ආහාර මත ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් ආහාරයේ වර්ණය සුවඳ වයනය ගන්ධය වෙනස් වීම ඒ ඇවිල්ලා පුතා ආහාරයේ නරක වීමේදී ඇතිවන ලක්ෂණ ඒවා right ආහාර නරක වීමේදී ඇතිවන ලක්ෂණ තමයි ඔය කිව්වේ. ආහාර නරක වීමක් කියලා කියන්නේ අපිට පරිභෝජනය කිරීමට නොහැකි වන පරිදි ඒ ආහාරයේ ගුණ වෙනස් වීමට අපි කියනවා ආහාර නරක වීම කියලා කියනවා. right? පැහැදිලිද? ඒ කියන්නේ ආහාර නරක වීම කියලා කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. හරිද? සමහරක් විට මට නරක වෙච්ච ආහාරයක් තවත් කෙනෙක්ට කිසිම අවුලක් නැතුව පරිභෝජනය කරන්න පුළුවන්. හරි? එහෙම තියෙනවා. එහෙම වෙන අවස්ථාවල් තියෙනවා නේ. දැන් අපි හිතන්නකෝ දැන් මෙහෙම. දැන් අපිට ආහාරය ගන්න බැරි තරමට ආහාරය පොඩ්ඩක් නරක වෙලා තියෙනවා. නැත්නම් අපි කියන පිලුණු වෙලා තියෙනවා කියලා කියන්නේ නේ. සමහරක් ආහාර තියෙන පිලුණු වෙලා. නේ ගෙවල් වලත් අපි බත් තියෙනකොට නේද? අපි කියනවා මේක පොඩ්ඩක් නිකන් පිලුණු වෙලා වගේ. හරි? එතකොට අපි ඒක කන්නේ නැහැ. නේද? පොඩි අපි දන්නු බත් කියන නේ. ඒතර බත් පොඩ අල්ලපුවම පොඩි සෙවල ගතියක් දැනෙනවා. right? ඒ කියන්නේ ඒකේ වයනේ වෙනස් වෙලා තියෙන්නේ. right? පොඩක් නහය ලං කරලා බලපුවම පොඩි ගඳකුත් එනවා නේ. පරිප්පු හොද්දක් එහෙම පොඩක් නහය ලං කරලා බැලුවොත් එහෙම නරක් වෙලා තියෙනවා නම් පොඩි ගඳක් එනවා. right? අන්න ඒ ආහාර නරක් වීමේ ලක්ෂණ නේ. ඒකල කියන්නේ ආහාරයේ රසය වෙනස් වෙනවා, ගන්ධය වෙනස් වෙනවා. නේ ඊට පස්සේ සමහරක් ආහාරවල හැඩයත් වෙනස් වෙනවා. කියන ආහාරයේ තියෙන ස්වභාවය වෙනස් වෙනවා. හරි? ඊට පස්සේ ආහාරයේ තියෙන වයනය වෙනස් වෙනවා. අල්ලපුවම අපිට නිකන් අත ඇඟිලි වලට දැනෙන දේට අපි කියන වයනය කියලා කියන්නේ.
ඒක කියන්නේ එක්ක සෙවල ගතියක් වගේ දැනෙනවා. නරක් වුණාම. හරි එතකොට අපි කියනවා මේක නරක් වෙලා තියෙන්නේ කියලා. නේ. එතකොට ඒ ආහාර අපි ප්‍රතික්ෂේප කරනවා. හරි. හැබැයි ඒ ආහාරය කිසිම ප්‍රශ්නයක් නැතුව බල්ලෙක් කන්න පුළුවන් නේ. right? අපි ප්‍රතික්ෂේප කරන ආහාර බල්ලා කනවා සමහරක් වෙලාවට නේ. ඒතර බල්ලට අවුලක් නැහැ මේක. ඒතර බල්ලට නරක වෙලා නැහැ. අපිට තමයි නරක වෙලා තියෙන්නේ. right? අපිට තමයි නරක වෙලා තියෙන්නේ. එකම ගෙදරක වුණත් කීප දෙනෙක් වුණත් right? මම මේ ආහාර කන්නේ නැහැ. මේක පොඩ්ඩක් නිකන් පිලුණු වෙලා වගේ. තව කෙනෙක් කියනවා පිලුණු වෙලා නැහැ. මුකුත් වෙලා නැහැ. මේ හොඳට තියෙන්නේ. නේ ඔම ගෙවල්ලක් තියෙනවා නේ. right? අපි කියනවා අම්මා මේක කන්න බෑ පොඩ නරක් වෙලා තියෙන්නේ මට පොඩි නිකන් මේ ගඳකුත් වගේ දැනෙනවා right එතකොට අපි නිකන් ප්‍රතික්ෂේප කරනවා අපිට දැන් මම නම් දැන් මට පරිභෝජනය කරන්න එක නුසුදුසු තත්ත්වයේ තියෙන්නේ හැබැයි අම්මා කියනවා නෑ නෑ මේ හොඳට තියෙන මුකුත් වෙලා නෑ කියලා කියනවානේ ඒකල කියනවා අම්මට නරක් වෙලා නෑ මට නරක් වෙලා තියෙන්නේ හරි ඒ වගේ මේ ආහාර නරක් වීම කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒක වෙනස් වෙනවා හරිද? හරි. එතකොට ආහාරයක් පරිභෝජනය කිරීමට නුසුදුසු තත්ත්වයට ඒ ಗುಣ වෙනස් වීම අපි හඳුන්වනවා ආහාර නරක වීම කියලා කියනවා. right? යම්කිසි ආහාරයක් පරිභෝජනය කිරීමට නුසුදුසු තත්ත්වයට එහි ಗುಣ වෙනස් වීම ආහාර නරක වීම ලෙස හඳුන්වයි. right මෙන්න මේක ලියා ගන්නකො මේක ලියාගෙන කොටු කරගන්න. යම්කිසි ආහාරයක් පරිභෝජනය කිරීමට නුසුදුසු තත්ත්වයට එහි ಗುಣ වෙනස් වීම ආහාර නරක වීම ලෙස හඳුන්වයි. හරි එතකොට මෙතෙන්දි කියනවා නේද එහි ಗುಣ වෙනස් වීම කියලා කියනවා අපි එහි ಗುಣ වෙනස් වීම අපි මේකට කියනවා මොකද්ද ආහාරයේ ඇතිවන විපර්යාස නේ ආහාර නරක වීමේදී ඇතිවන විපර්යාස තමයි මේ ඇත්තටම right එහි ಗುಣ වෙනස් වෙන. ඒ කියන්නේ යම්කිසි වෙනස් වීමක් සිද්ධ වෙනවා. අපි ඒකට කියනවා විපර්යාසයක් right වෙනස් වීමක්. අපි කියනවා විපර්යාසයක් right මේක ලියාගත්තද පුතාලා? මකන්නද? really වරයි සර්. මකන්නද? කො කතා කරන්න මකන්නද තියන්නද තව ටිකක්? ලිව්වා සර්. right. හරි. ලිව්වා සර්. දැන් මෙතෙන්දී ඔය ආහාර නරක වෙනකොට ඒකේ ಗುಣ වෙනස් වෙනවනේ. right? ඒතර ආහාරයක් නරක වීමේදී සිදුවන විපර්යාස නේ. අපි කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි භෞතික විපර්යාස අනිත් එක රසායනික විපර්යාස. right? ආහාරයක් නරක වීමේදී ඒ සිද්ධ වන විපර්යාස කියන්නේ ಗುಣ වෙනස් වෙන ආකාරය. right? භෞතික විපර්යාස
අනිත් එක තමයි රසායනික විපර්යාස. කියලා කොටස් දෙකක් තියෙනවා. හරි? ඒතර භෞතික විපර්යාසය සිද්ධ වෙන්නේ එයාගේ වර්ණය වෙනස් වීම. right? ඒකේ මෘදු බව වෙනස් වෙනවා නේ. කියන්නේ වයනය වෙනස් වෙනවා. වර්ණය වෙනස් වෙනවා. රස වෙනස් වෙනවා නේ. සමහර කාට ඇඹුල් ගතිය වැඩි වෙනවා. නරක් වුණාම ඇඹුල් ගතියක් වගේ දැනෙනවා නේ. රසය වෙනස් වෙනවා. ගඳ වෙනස් වෙනවා. right? ඒ ඇවිල්ලා භෞතික විපර්යාස. right? මොනවාද භෞතික විපර්යාස වලට අයිති වෙන්නේ? වර්ණය වෙනස් වීම. ආහාරයේ වර්ණය වෙනස් වෙනවා. රසය ඔව්. වර්ණය වෙනස් වීම. ඊට පස්සේ රසය වෙනස් වෙනවා. රසය ඔව්. රසය, ආහාරයේ ගන්ධය ගන්ධය ගන්ධය. right? ඊට පස්සේ වයනය. ආහාරයේ මෘදු වීම. ඔව් වයනය පුතා. right? එතෙන්දී ඇත්තටම මෘදු වීම ඒ වයනය තමයි ඒකනේ. අපේ ඇඟිලි තුඩු වලට දැනෙන දේ. right? වර්ණය, රසය, ගන්ධය, වයනය. මේවල භෞතික දේවල්. භෞතික දේවල්. right? ඊට අමතරව වෙනස් වෙන රසායනික විපර්යාස. ඒ කියන්නේ ඒ ආහාරයේ තියෙන පෝෂණ ගුණය වෙනස් වෙනවා. right? රසායනික විපර්යාස වලදී පෝෂණ ගුණය වෙනස් වෙනවා. විශේෂයෙන්ම අපි ඔයාලා අටවසරේ ඉගෙන ගත්තා අපි වචන තුනක් ඉගෙන ගත්තා මතකද? මම මෙතන ලියන්නම් මේ වචන තුන. එකක් තමයි පැසීම. මතකද පැසීම? මුඩු වීම ඔව් පැසීම. ඊට පස්සේ ඉගෙන ගත්තා පූති භවනය. අටවසරේදී. තවත් එකක් ඉගෙන ගත්තා මොකද්ද? මුඩු වීම. මුඩු වීම නේද? පැසීම. එතකොට මෙන්න මේ දේවල් තමයි රසායනික විපර්යාසෙදි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඇත්තට මේ ශුද්‍ර ජීවීන් හින්දා ඇතිවන දේවල්. හරි? එතකොට මේ දේවල් හින්දා ආහාරයේ තියෙන පෝෂණ ගුණය වෙනස් වෙනවා. හරි? ඒකට හේතු වෙන්නේ රසායනික විපර්යාස. හරි? පැසීම කියලා කියන්නේ මෙතෙන්දී පුතාලා ගොඩාක් දුරට මේ පැසීම සිද්ධ වෙන්නේ සීනි බහුල කාබෝහයිඩ්‍රේට් උපස්තරයක් මත ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. right? පැසීම කොහොමද ඇති වෙන්නේ? සීනි බහුල කාබෝහයිඩ්‍රේට් උපස්තරයක් මත. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම පැසීම ඇති වෙන්න පුළුවන් සීනි. right? සීනි බෝතලේ අඩිය බලන්න. ඔයාලට දැනෙනවා නිකන් අමුතු ගන්ධයක් නේ. දැන් ඔයාලා සීනි දාන බෝතලේ අඩිය පොඩ්ඩක් නේ සීනි අපිට අයින් කරලා අඩිය පොඩ්ඩක් බලන නිකන් අමුතු ගන්ධයක් දැනෙනවා. ඒ පැසීම ඇති වෙලා තියෙන්නේ. right? පරිසරයේ ඉන්න අර ඊස්ට් කියන ශුද්‍ර ජීවියා ඒ තුරට ගිහිල්ලා එතන ඒගොල්ලෝ හදනනේ මද්දේසාර. right? ඒ මද්දේසාර ගන්ධයක් එනවා. right? පැසීම. හරි? ඊළඟ පූති භවනය අපි කියලා හැඳින්වුවේ මොකද්ද? විශේෂයෙන්ම ප්‍රෝටීනමය ආහාර මත නේද? ප්‍රෝටීනමය ආහාර උපස්තර මත ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට අපි හඳුන්වනවා පූති භවනය කියලා. right? මේක ගොඩාක් දුරට විශේෂයෙන්ම ඔය මස් මාළු කිරි බිත්තර වගේ ප්‍රෝටීන බහුල ආහාර මත තමයි මේ පූති භවනය සිද්ධ වෙන්නේ. හරි? ඊළඟ මුඩු වීම කියන එක මුඩු වීම ඇති වෙනවා විශේෂයෙන්ම ලිපිඩ බහුල ආහාරවල. ඒ කියන්නේ තෙල් ආහාර තියෙන්නේ. ඔය පොල් තෙල් right? ඊට පස්සේ දොදොල් කැවුම් right? ඒ වගේ ආහාරවල මුඩු වීම නේ අපි කියන ඉංග්‍රීසියෙන් rancidity rancid එනවා නේ rancidity. අපි මේකට කියනවා putrefaction පූති භවනය නේ. පැසීමදී අපි කියනවා fermentation කියලා ඉගෙන ගත්තා. හරි? එතකොට මෙන්න මේ දේවල් මගින් ඒ ආහාරයේ පෝෂණ ගුණය වෙනස් වෙනවා. right? පැසීම, පූති භවනය, මුඩු වීම. right? එතකොට පැසීම කියලා කියන්නේ මොකද්ද? සීනි සහ කාබෝහයිඩ්‍රේට් මත
ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. right විශේෂයෙන්ම මේකට සම්බන්ධ වෙන්නේ කවුද? කවුද සම්බන්ධ වෙන්නේ? ඊස්ට් නේද? දැන් මම මෙතන ලියන්න යන්නේ නැහැ. ඒක කලින් ඉගෙන ගත්තා. මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ ඊස්ට් කියන එක කෙනා. පූති භවණය නේ. දැන් මේකට අපි පැසීමට අපි කියන ඉංග්‍රීසියෙන් පුතාලා fermentation. මේ ටික ලියා ගන්න ඕන ඔයාලත්. fermentation. right? පූති භවණයට අපි කියනවා right විශේෂයෙන්ම මෙයා ප්‍රෝටීන බහුල ආහාර මත ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාව right ඊළඟට මුඩු වීම නේ අපි කියනවා rancidity ලිපිඩ බහුල ලිපිඩ කියලා කියන්නේ මොනවද? තෙල් සහ මේදය නේ right ලිපිඩ මත ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය right එතකොට මෙතෙන්දි විසඳන රසායනික විපර්යාස තමයි පැසීම ඇති වෙනවා පූති භවණය ඇති වෙනවා මුඩු වීම ඇති වෙනවා right මේ ඔක්කොගෙම මගින් කරන්නේ ආහාරයේ තියෙන පෝෂණ ගුණය වෙනස් කරනවා එතන උඩින් ලියා ගන්න ආහාරයක් නරක් වීමේදී සිදුවන විපර්යාස ආහාරයක් නරක් වීමේදී සිදුවන විපර්යාස සර් ලියාගත්තා. ලියාගත්තනේ හරි දැන් මට ඔයාලා කියන්න මම දැන් මේක මකනවා right පොත බලන්න නැතුව මට කියන්න දැන් මේකේ ආහාරයක් නරක් වීම කියන්නේ මොකද්ද? ඒ ආහාරය නරක් වෙනකොට සිද්ධ වෙන භෞතික විපර්යාස සහ රසායනික විපර්යාස මොනවද? කියන්න බලන්න. මොකක්ද ආහාරය නරක් වීම කියලා කියන්නේ? යම් කිසි ආහාරයක් පරිභෝජනයට ගැනීමට නුසුදුසු තත්ත්වයට පත්වීම. very good. හොඳයි නේ. ඔව්. අය නේ යම් කිසි ආහාරයක් පරිභෝජන ගැනීමට නුසුදුසු තත්ත්වයට එහි ಗುಣ වෙනස් වීම. right? අපි ඒ විතරක් කියමු right? එහි ಗುಣ වෙනස් වීම අපි හඳුන්වනවා ආහාර නරක් වීම කියලා කියනවා නේ. අපි මේ සලකන්නේ මිනිසාට right? සත්තුන්ට නෙවෙයි අපිට මිනිසුන්ට කන්න බැරි නම් අපි ඒක ප්‍රතික්ෂේප කරනවා නේ. එතකොට මෙතෙන්දී ශුද්‍ර ජීවීන් තමයි ප්‍රධාන වශයෙන්ම ආහාරයන් නරක් වීමට ප්‍රධාන වශයෙන්ම දායක වෙන්නේ. හරි. ඊට අමතරව ආහාර නරක් වෙන්න පුළුවන් තව කාරණා මොනවද? ශුද්‍ර ජීවීන්ගේ සම්බන්ධයක් නැතුව ආහාරය නරක් වෙන වෙන මොනවද තියෙන දේවල්?
තැලීමෙන් ඔව් තැලීමනේ. ආහාර තැලෙනකොට අපිට කන්න බෑනේ. නේ? තැලීම. අය ඉබීම වැඩිවීම පරි ඔව් මොකද? ඉදිල වැඩිවීමද? ඉදිරිය වැඩිනවා ආව් ඉදිල වැඩිවීමනේ. ඉදිල වැඩිවීම. right මෙතන ඒ කොටස නෑ පුතාලා. right මෙතෙන්දී ඒ ගැන සඳහන් කරන්නේ මම මේ ඔයාලට මතක් කරනවානේ. right මම මේ මතක් කරනවා. right ඉදිල වැඩිවීමට අපි කියන පුතා ස්වයං වියෝජනය. right ඉදිල වැඩි වෙන එකට අපි කියනවා ස්වයං වියෝජනය. ඒ කියන්නේ ඒ ආහාරය තුල තියෙන එන්සයිම් right අපි හිතමු අඹ කියලා හිතන්නකෝ. ඒ අඹ තුල තියෙන එන්සයිම් ක්‍රියාකාරීත්වයෙන් මෙයා ඉදිලා වැඩි වෙන අපිට කන්න බෑ ඊට පස්සේ නේ. කෙසෙල් එහෙම ඕනරට ඉදිච්චම කන්න බෑ. අපි ඒක සලකන්නේ ආහාර නරක වීමක් කියලා තමයි නේ. ඒතකොට එතෙන්දෙත් අර ಗುಣ වෙනස් වෙලානේ තියෙන්නේ right. ආහාරයේ තියෙන එක භෞතික ගුණ වෙනස් වෙලා තියෙනවා. ඒකේ වයන වෙනස් වෙලා තියෙනවා. රසය වෙනස් වෙලා තියෙනවා නේ. right. ඕනරට ඉදිලා වැඩි වුණාම ඊට පස්සේ ශුද්ධ ජීවීන් මේකට ටක් ගාලා ආසාදනය වෙනවා. හරි. ඊට පස්සේ තමයි කළු ගැහිලා කුණු වෙලා එහෙම යන්නේ. right. ඕනරට ඉදුනම නරක් වෙනවා ඒක. හරි. ඊට පස්සේ විශේෂයෙන්ම මහා ජීවීන් සම්බන්ධ වෙනනේ. කවුද මහා ජීවීන්? මේ ආහාර නරක් වීමදී. නේ. ඔව්. දැන් බත් එක බෙදලා තියනවා මේසෙ උඩ. වහලා නැහැ. කැරපොත්තෙක් ඇවිල්ලා බත් එකට එනවා. කැරපොත්තෙක්, හූනෙක්, එහෙම නැත්නම් මීයෙක් අපි කනවද? කන්නේ නැහැ නේ. කන්න බෑ. right? අපි දැකපු ඉඳ කන්න බෑනේ. අපි නොදැක්කන ඔක ගිහිල්ලා ඇරලා දානවා. නේ? අපි දැන් දැක්කානේ නේ. කැරපොත්තෙක් හිටපු ඉඳ අපි දැන් අපි කන්නේ නැහැ. දැකපු හින්දා නේ. අපි නොදැක්කනම් අවුලක් නැහැ. right? කැරපොත්ත ආවද දන්නේ නැහැ ඊට පස්සේ නේද? right? එතකොට අවුලක් නැහැ. අපි දැන් දැකපු හින්දා අන්න ඒකත් ආහාර නරක වීමක් විදිහට තමයි අපි සලකන්නේ නේ. විශේෂයෙන් මහා ජීවීන්. ඒ කියන්නේ හූනෝ, කැරපොත්තෝ, මීයෝ ඒ වගේ සත්තුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ආහාරය එක්ක ආහාරය ඒගොල්ලෝ හානි කරනවා නේ. right. දැන් හූනෝ වගේ කට්ටියම ඇවිල්ලා සමහර විට ඔගේ නේද? මූත්‍රා දාන්න පුළුවන්. එහෙම වෙනවනේ නේද? අපි ගෙවල් වලත් මේ හූන යනකොට එකපාරටම දාන්නේ නේද? සමහර අපේ ඇඟලත් වැටෙනවා. right? නේ? ඒකට ආහාරය මතරත් ඕක කරන්න පුළුවන් නේ. මීයෝ කුණු ගොඩවල් වලයි අරේ මේ ගිහිල්ලා උන්ගේ කකුල් වල ගෑවිලා තියෙන විෂ බීජනේ බැක්ටීරියාවන් දිලීර ඔක්කොම කකුල් වල ගෑවිලා උණුත් ඇවිල්ලා අතෙන් ගියාම පස්සේ ඒ ටික ඔක්කොම අතන වෙනවා නේ. එතකොට ඒකත් ආහාර නරක වීමත් ඒකත් අපි එතකොට ප්‍රතික්ෂේප කරලා දානවා නේ. ඒ කියන්නේ ස්වයං වියෝජනය, ඊට පස්සේ මහා ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ ආහාර දැන් අස්සුණු නෙලීමේදී අපි වගාබිමෙන් අස්සුණු නෙලීමේදී ආහාරය පොඩි වෙන්න පුළුවන්. right? ප්‍රවාහනයේදී නේ ලොරි වල පටවල එනකොට තැලෙනවා පොඩි වෙනවා. ඒ ආහාර නරක වීමක් තමයි ඒක. right? ඒතර ආහාර නරක වීමට කාරණා ගොඩාක් බලපානවා. අපි මෙතෙන්දී මේ ශුද්ධ ජීවීන්ගේ භාවිත කියන පාඩමේදී අපි ඉගෙන ගන්නේ ශුද්ධ ජීවීන් නිසා ආහාර නරක වීම ගැන තමයි මෙතෙන්දී ඉගෙන ගන්න. ඊට අමතරව ආහාර නරක වීමේදී තව ගොඩාක් දේවල් තියෙනවා. right? ඒකම අමතර කරුණක් විදිහට තමයි කිව්වේ. හරි. ඊට පස්සේ ආහාර නරක වීමට බලපාන සාධක. right? right? ඒක ලියා ගන්න ඕන මාතෘකාවක් ආහාර නරක වීමට බලපාන සාධක. ආහාර නරක වීමට බලපාන සාධක. හරි. මේකෙදි පුතාලා මේකත් අපි කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ඒ ආහාරයේ තියෙන අභ්‍යන්තර සාධක. කියන්නේ ආහාරය තුල තියෙන සාධක සහ ආහාරයෙන් පිට තියෙන සාධක. අපි කියන එකට බාහිර සාධක කියලා කියනවා. right? එක තමයි ආහාරයේ පවතින අභ්‍යන්තර සාධක. ආහාරයේ පවතින අභ්‍යන්තර සාධක. අනිත් එක තමයි බාහිර සාධක. එහෙම නැත්නම් පරිසර සාධක. බාහිර සාධක. එහෙම නැත්නම් අපි කියන
පරිසර සාධක. right ආහාරයක් නරක වීමට බලපාන ආහාරයේ පවතින අභ්‍යන්තර සාධක. කියන්නේ ආහාරය තුල තියෙන දේවල් මේකට සම්බන්ධ වෙනවා. right එකක් තමයි තෙතමනය. තෙතමනය නේ. එහෙම නැත්නම් අපි කියනවා ජල ප්‍රතිශතය. ඒ තුල කොච්චරක් ජලය තියෙනවද කියන එක. right එතකොට ඔයාලා දැනනමත් දන්නවනේ වියලි ආහාර ඉක්මනටම නරක වෙන්නේ නැහනේ. right වියලි ආහාර දැන් අපි ගෙදරට ගෙනාවොත් මාළුයි කරවලයි ගෙනාවොත් එහෙම මාළු අපිට ෆ්‍රිජ් එකේ දාන්න නැතුව තියාගන්න බෑනේ දවසකට වඩා. දවසක්වත් තියාගන්න බෑනේ. උදේ ගෙනාවොත් හවස වෙනකොට නරක වෙනවා නේ. right මාළු ෆ්‍රිජ් එකේ දාන්න නැතුව අපිට තියාගන්න බෑ. ඉක්මනටම නරක වෙනවා. ඇයි ඒ? මාළු වල තියෙනවා වැඩිපුර ජලය. right වැඩිපුර ජලය තියෙනවා. ඒකින්ද එයා ඉක්මනටම නරක වෙන්න බලපානවා නේ. ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට හිතකර සාධක තමයි මොනවද? තෙතමනයයි උෂ්ණත්වයයි. සහ pH අගයයි. එතකොට මෙතෙන්දී මේ ආහාරය තුල අපි මාළු ගෙනාවොත් එම right එතකොට ඒ මාළු තුල තෙතමනයක් තියෙන හොඳටම අපි ෆ්‍රිජ් එකේ දාන්න නැතුව එළිය තිබ්බොත් එහෙම මේ කාම රුෂ්ණත්වයේදී ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි. හරි එතකොට ශුද්ධ ජීවීන් ඉක්මනටම මේ මාළු මත ක්‍රියා කරලා මොකද වෙන්නේ? පූති භවණය නේ. පූති භවණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. කියන්නේ පූති භවණය කියන්නේ ශුද්ධ ජීවීන් ප්‍රෝටීන බහුල ආහාර මත ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පූති භවණය. කියන්නේ මාළු නරක වෙන ඉක්මනටම. හැබැයි කරවල ගෙනාවොත් එහෙම කරවල අපි නේ කරවල වතුර අඩු කරලා තියෙන්නේ. කරවල අපි වේලලායි තියෙන්නේ. එතකොට ඒ තුල වතුර අඩුයි. තෙතමනේ අඩුයි. හැබැයි පරිසර උෂ්ණත්වය තිබ්බට ගැටලුවක් නැහැ. උෂ්ණත්වය තිබ්බට තෙතමනේ නැහැ. right ඒකින ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය එක සාධකයක් මෙතන නැහැ. උෂ්ණත්වය තියෙනවා නමුත් තෙතමනේ නැහැ. ඒකින්ද මේක අපිට ටික කාලයක් තියාගන්න පුළුවන් සාමාන්‍ය පරිසරයේ. හරි? හැබැයි වහිනකොට එහෙමනේ. වහිනකොට පරිසරයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි, ආර්ද්‍රතාවය වැඩි. අන්න එතකොට අර කරවල තෙත් වෙනකොට කරවලත් ඉක්මනටම නරක වෙනවා ඊට පස්සේ. පැහැදිලිද? අන්න එතකොට ආහාරයේ තියෙන තෙතමනය මත ආහාරයක් නරක වෙනවද නැද්ද කියන එක තීරණය වෙනවානේ. අපි බිස්කට් ගේනකොට බිස්කට් එහෙම වතුර අඩු නේ. වතුර නැහැනේ. තෙතමනයක් නැහැ බිස්කට් වල. ඒකෙන්ද අපිට එයා තියාගන්න පුළුවන් සෑහෙන කාලයක් බිස්කට්. හරි? හැබැයි බිස්කට් එකක් පෙඟුනොත් එහෙම බිස්කට් එකක් පෙඟුනොත් එහෙම අපිට ඒක දවසකට වඩා තියාගන්න බෑ. මොකද වෙන්නේ? පුස් බැඳෙනවා. right පුස් බැඳෙනවා. හරි? අන්න තෙතමනේ කියන එකක් බලපානවා එතකොට. ඒක අභ්‍යන්තර සාධකයක්. ආහාරය තුල තියෙන සාධකයක්. හරි? අනිත් එක තමයි ඒ ආහාරයේ තියෙන පෝෂණ ප්‍රමාණය මත. හරි? පෝෂණ ප්‍රමාණය මත. ඒකද කියන්නේ මෙතන ඇත්තටම මෙයා වැඩිපුර ප්‍රෝටීන තියෙනවා නම් මෙයා ඉක්මනටම නරක වෙනවා. පිෂ්ඨයේ තියෙන ආහාර තියෙනවා නම් ටිකක් හිමීට තමයි නරක වෙන්නේ. හරිද? ලිපිඩත් එහෙමයි. අපි දැන් ඔයාලා ගෙදර ඔයාලගේ භාෂාවෙන්ම නේද? අම්මගෙන් අහන්නකෝ. දැන් පරිප්පු හොද්ද ඉක්මනටම නරක වෙනවා. පරිප්පු වලට කිරි දාලා අපි හදනකොට ඒ හොද්ද නේද? ෆ්‍රිජ් එකේ දාන්න නැතුව තිබ්බොත් එimhe ඉක්මනටම නරක වෙනවා. හැබැයි ඒ පරිප්පුම අපි කිරි දාන්න නැතුව තෙල් දාලා උයනවා. තෙලට උයනවා. right ටෙම්පරාදුවට. අන්න එතකොට මොකද වෙන්නේ? ඒක අර වගේ ඉක්මනට නරක වෙන්නේ නැහැ නේ. ඒක එතකොට අපිට අඩුම තරමේ දවසක්වත් තියාගන්න පුළුවන්. උදේ අපි පරිප්පුව තෙල් දැම්මොත් එහෙම ඒක රැයට කන්නත් පුළුවන්. හැබැයි කිරට දැම්මොත් එහෙම උදේම දැම්මොත් එහෙම සමහරක් විට දවල් 2-3 වෙනකොටත් ඒක කන්න බැරි වෙනවා නේ නරක වෙනවා. ඒක කියන්නේ මොනවාද? ඒ ආහාරයේ තියෙන පෝෂණ ගුණය අනුවනේ. ඒක කියන්නේ දැන් ආහාරයේ තියෙන ලිපිඩ ප්‍රමාණය වැඩි නම් ටික කාලයක් අල්ලන් ඉන්න පුළුවන්. right? පිෂ්ඨයේ ප්‍රමාණය වැඩි නම් ටික කාලයක් අල්ලන් ඉන්න පුළුවන්. හරිද?
පැහැදිලිද? අන්න ඒක කියන්නේ ආහාරයේ තියෙන පෝෂණ ප්‍රමාණය අනුව ඒකත් ආහාරයක් නරක වෙන්න බලපානවා. right? ඊළඟ තව සාධකයක් තමයි ආහාරයේ ජෛව විද්‍යාත්මක ව්‍යුහය. right? ආහාරයේ ජෛව විද්‍යාත්මක ව්‍යුහය. හරි ඒ කියන්නේ ආහාරය තුල ඒ ආහාරයේ අණු right ඒ සංඝටක වල තියෙන සැකැස්ම right ඒක අනුවත් මේ ආහාරයක් නරක වෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා. හරි එතකොට බාහිර සාධක right තෙතමනේ කියන්නේ අභ්‍යන්තර සාධකයක්. කියන්නේ ආහාරයේ තුල තියෙන ජලය. ඒතර බාහිර සාධක පැත්තට ගියොත් එහෙම උෂ්ණත්වය. right පරිසරයේ තියෙන උෂ්ණත්වය බලපාන ආහාරයක් නරක වෙන්න. හරි විශේෂයෙන්ම අපි කාම උෂ්ණත්වය කියලා කියන පුතාලා සෙල්සියස් අංශක 25 30 අතර උෂ්ණත්වය. right සෙල්සියස් අංශක 25 30 අතර උෂ්ණත්වය අපි කියන කාම උෂ්ණත්වය. එතකොට මේ උෂ්ණත්වයේදී ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වේගවත්. හරි ඒකයි අපි සාමාන්‍ය ෆ්‍රිජ් එකට දාන්න නැතුව ආහාරයක් එළිය තිබ්බොත් එimhe එකමම නරක වෙන්නේ. ඒ තියෙන කාම උෂ්ණත්වය. මෙයා අපි ෆ්‍රිජ් එකට දැම්මොත් එහෙම නේ ශීතකරණය දැම්මොත් එහෙම ශීතකරණය මේ සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4යි. හරි. එතකොට සෙල්සියස් අංශක 4ක් වගේ කියන අඩු උෂ්ණත්වයක්. ඒ උෂ්ණත්වයේදී ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඉතාමත්ම අඩුයි. එතකොට ආහාරය අපිට කල් තියා ගන්න පුළුවන්. හරිද? පැහැදිලිද? අධිශීතකරණය තියෙනවා නම් විශේෂයෙන්ම දැන් මස් මාළු වගේ දේවල් එහෙම ශීතකරණය නෙවෙයි තියන්නේ අපි අධිශීතකරණය නේ. right? එතකොට එතෙන්දී ඒක උෂ්ණත්වය තව දුරටත් අඩු කරනවා නේ. සෙල්සියස් අංශක -18 වගේ උෂ්ණත්වයකට අඩු වෙනවා. ඍණාගයකට ගන්නවා. හරි? එතකොට ශුද්ධ ජීවීන්ට ගොඩාක් එතකොට ක්‍රියා කරන්න අමාරුයි. හරි? එතකොට උෂ්ණත්වය බලපානවා. ඊට අමතරව දැන් ආහාරයේ තියෙන තෙතමනේ මේ පැත්තෙන්. ඒක අභ්‍යන්තර සාධකයකුත් වෙනවා. ඒ වගේම තමයි පරිසරයේ තියෙන පුළුවන් තෙතමනේ නේ. පරිසරයේ තෙතමනයක් තියෙන්න පුළුවන්. අපි ඔකට කියන මොකද්ද? ආර්ද්‍රතාවය. ඒ කියන්නේ පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය නේ. ආර්ද්‍රතාවය කියලා කියන්නේ පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. ඒතර පරිසරය විශේෂයෙන් මම ඉස්සරහට කිව්වේ වහින කාලෙට හාල් මැස්සෝ කරවල වගේ දේවල් ඉක්මනටම නරක් වෙනවා. මොකද පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි හින්දා. අනිත් එක තමයි පරිසරයේ ඇති වායු වර්ග. right පරිසරයේ ඇති වායු වර්ග සාමාන්‍ය වල දන්නවා පරිසරයේ සාමාන්‍යයෙන් අපේ පරිසරයේ නේද නයිට්‍රජන් කියන වායුවනේ නයිට්‍රජන් 78ක් තියෙනවා නයිට්‍රජන් ඔක්සිජන් කියන වායුව 21ක් තියෙනවා නේ ප්‍රධාන වශයෙන්ම තියෙන මෙන්න මේ වායුව ඊට අමතරව ශුද්ධ ජීවීන්ගේ සමහරක් ශුද්ධ ජීවීන් ඉන්න පුතාලා නිර්වායු ශුද්ධ ජීවීන් ඒ කියන්නේ දැන් අපි ශෝෂණය කරන්න අපි ගන්න ඔක්සිජන් නේ හැබැයි මේගොල්ලෝ ඔක්සිජන් ගන්නෙ නැහැ right එතකොට යාළගේ පරිසරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණොත් මේ යාළේ ආහාරය තියලා තියෙන තැන ඒගොල්ලෝ නිර්වායු ශෝෂණය කරනවා right නිර්වායු ශෝෂණයේදී විවිධ විෂ ද්‍රව්‍ය ඇති වෙනවා ඒගොල්ලෝ ශ්‍රාවය කරනවා right එතකොටත් ආහාරය නරක වෙනවා හරි ඊට අමතරව වායු දූෂක පරිසරයේ තියෙන පුළුවන් නේද ඒ කියන්නේ නගරයක් වගේ ගන්නකො right නගරයක් ගත්තම මේ නගරය තුල දූවිලි ප්‍රමාණය වැඩි ගමට වඩා right ඒ නගරයේ තියෙන කාබන් මොනොක්සයිඩ් කියන වායු ප්‍රමාණය වැඩි right වායු දූෂක වර්ග හරි කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය වැඩි හරි දූවිලි අංශු තියෙනවා. ඒතර මේ දූවිලි අංශුත් එක්ක ශුද්ධ ජීවීන් බැඳිලා ඉන්නවා. හරි එතකොට ඒ වගේ පරිසරයක ආහාර ඉක්මනම නරක වෙනවා. right පැහැදිලිද? පැහැදිලි සර්. පැහැදිලි නේද? right මෙන්න මේ ටික ලියා ගන්න එනවා. right මෙතෙන්දී උෂ්ණත්වය
මෙතන වරහන් ඇතුළේ ලියා ගන්න right නෑ එහෙම ඕනේ නෑ right මෙතන ආර්ද්‍රතාවය කියන තැනට ලියා ගන්න පරිසරයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය කියලා වරහන් ඇතුළේ right පරිසරයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය ආර්ද්‍රතාවය right මේක ලියා ගන්න එපා අපි මේක වෙනම තර ලකුණක් දාලා ලියා ගමු ඈ සර් ලියාගත්තා. හැමෝම ලියාගත්තද? අමායා සිතුම්යා ඔව් සර්. right අද මදිත්ගේ නෝට් එක නෑ නේද? right මම මේක රෙකෝඩින් ටික දාන්න පුතා බලලා ඒ ටික සම්පූර්ණ කරගන්න. right එතකොට මේක යටින් ලියා ගන්න තර ලකුණක් දාලා යටින් තර ලකුණක් දාලා ලියා ගන්න. කරවල හාල් මැස්සන් වැනි කරවල හාල් මැස්සන් වැනි කරවල හාල් මැස්සන් වැනි වියලි ආහාර නරක් නොවි කරවල හාල් මැස්සන් වැනි වියලි ආහාර නරක් නොවි දීර්ඝ කාලයක් තබාගත හැකි වනුයේ නරක් නොවි දීර්ඝ කාලයක් තබාගත හැකි වනුයේ එම ආහාර තුල ඉතාමත් අඩු ජල ප්‍රතිශතයක් අඩංගු නිසාය. ඉතාමත් අඩු ජල ප්‍රතිශතයක් අඩංගු නිසාය. right ඊළඟ කරුණ ලියා ගන්න තර ලකුණක් දාලා ඊළඟ කරුණ පිෂ්ඨමය නේද? එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨමය ඇලයිරක් කාබෝහයිඩ්‍රේට කමා ලිපිඩමය right කමා ලිපිඩමය ආහාර වලට වඩා
මස් මාළු කිරි බිත්තර වැනි මස් මාළු කිරි බිත්තර වැනි මස් මාළු කිරි බිත්තර වැනි ආහාර ඉතා ඉක්මනින් නරක් වේ. ඉතා ඉක්මනින් නරක් වේ. right. ඊළඟ කරුණ ලියා ගන්න. ඊළඟ කරුණ කාමර උෂ්ණත්වයේදී වරහන් ඇතුලේ සෙල්සියස් අංශක 25ත් සෙල්සියස් අංශක 30ත් right. කාමර උෂ්ණත්වයේදී ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය කාමර උෂ්ණත්වයේදී ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවන නිසා එම උෂ්ණත්වයේ පවතින ආහාර එම උෂ්ණත්වයේ පවතින තෙතමනය සහිත ආහාර එම උෂ්ණත්වයේ පවතින තෙතමනය සහිත ආහාර ඉක්මනින් නරක් වේ. එම උෂ්ණත්වයේ පවතින තෙතමනය සහිත ආහාර ඉක්මනින් නරක් වේ. තෙතමනය සහිත ආහාර ඉක්මනින් නරක් වේ. හරිනේ. හරි. ඔන්න ආහාර නරක් වීම සම්බන්ධව ඔයාලට පොඩි කෙටි මේකක් තමයි මේ කෙටියෙන් තමයි සඳහන් කරලා තියෙන ඔයාලගේ පොතේ. හරි? නිකන් මතක් කරලා තියෙනවා. ඔයාලා 8 වසරේදී ඉගෙන ගන්නවා ආහාර නරක් වෙන්නේ කොහොමද කියන එක. නේ? 8 වසරේදී 7 වසරේදී. right. ඊට අමතරව තව මාතෘකාවක් තියෙනවා ජෛව රසායනික අවි. ජෛව රසායනික අවි ලෙස ජෛව රසායනික අවි ලෙස ශුද්‍ර ජීවීන් භාවිතා කිරීම. ජෛව රසායනික අවි ලෙස ශුද්‍ර ජීවීන් භාවිතා කිරීම. right. නේද? දැන් පුතාලා මෙහෙමනේ. දැන් යුද්ධයක් වෙනකොට මිනිස්සු සටන් කරන්නේ මොන වගේන්ද? නේද? තුවක්කු නේද? මෝටාර් ඊට පස්සේ බෝම්බ
නේද? ඈ ඊළඟට කාඩු කිනිසි නේද? එක ආයුධ වලින් තමයි සටන් කරන්නේ. හරි? ඒක තමයි ආයුධ. හරි? එතකොට තවත් ආයුධ జాතියක් තියෙනවා මේ ජෛව රසායනික අවි කියලා. right? ජෛව රසායනික අවි. ඒ කියලා කියන්නේ මෙතෙන්දී ඇත්තටම මිනිස්සු අර ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් භාවිතා කරනවා අවියක් විදියට. right? හිතන්නකෝ දැන් රටවල් දෙකක් අතර යුද්ධයක් තියෙනවා කියලා. නේද? ඒ රටේ ඉන්න සොල්දාදුවන්ව ලෙඩ කරන්න. නේ ඒගොල්ලෝ ලෙඩ කරොත් අනිත් පැත්තේ කට්ටියට ඉක්මනටම යුද්ධ දිරන්න පුළුවන් නේ. right? රටවල් දෙකක් යුද්ධයක් යනකොට අනිත් රටේ ඉන්න මිනිස්සු ලෙඩ වුණොත් හරි. නැත්තම් ශුද්‍ර ජීවීන් මගින් ලෙඩක් ඇදිලා ඒ ලෙඩෙන් ඒ මිනිස්සු මැරුණොත් අනිත් රටේ ඉන්න මිනිස්සුන්ට හරි ලේසි ගිහිලා ඒ රට ආක්‍රමණය කරන්න නේ. එහෙම නැත්නම් යුද්ධය දිනන්න හරිම ලේසි. ඒතර මිනිස්සු ඔන්න ඕක නේද? ශුද්‍ර ජීවීන් භාවිතා කරන අවියක් විදියට. ගිහිල්ලා එයාලගේ පරිසර පද්ධති වලට මේ ශුද්‍ර ජීවීන් එකතු කරනවා. right? උඩින් ගිහලා සමහරක් වෙලාවට හලනවා. මේ බැක්ටීරියා වර්ගයේම හලනවා පරිසර පද්ධතියට. හරි එතකොට සමහරක් විට ඒගොල්ලෝ එයාලගේ මිනිසුන්ට ලෙඩ රෝග ඇති වෙනවා. එහෙම නැත්නම් එයාලගේ භෝගවල ලෙඩ රෝග ඇති වෙනවා. හරිද? අන්න ඒ වගේ එකක් තමයි ඔය ඇන්ත්‍රැක්ස්. ඇන්ත්‍රැක්ස් කියන රෝගයක්. ඒක ওই ජෛව රසායනික අවියක් විදිහට මිනිස්සු භාවිතා කරලා තියෙනවා. right? Bacillus anthracis කියන ශුද්‍ර ජීවියා. ඇන්ත්‍රැක්ස්. හරිද? ඉස්සර තිබුණානේ කතන්දරයක් ඔය මේ එන්වෙලොප් ඇතුළට මේ ඇන්ත්‍රැක්ස් කියන ශුද්‍ර ජීවියානේ. මේ කියන්නේ ඒ විස බීජය එන්වෙලොප් ඇතුළට දාලා ෆෝස් කරනවා. right? ඒ රටේ මිනිස්සුන්ට ලියුම් යවනවා. ලියුම කඩපු ගාම ඇන්ත්‍රැක්ස් කියන බැක්ටීරියාව එළියට ඇවිල්ලා එයාව ආසාදනය කරනවා. right? ඒ කාලේ ලොකු බීතිකාවකුත් තිබුණා. එන්වෙලොප් එකක් කඩන්න හරි බයයි. හරිද? අපේ රටේට නම් වැඩි ඔක බලපෑවේ නැහැ. වෙනත් රටවල් වල ඕක සෑහෙන දුරට සාකච්ඡා වුණා. හරිද? සමහරක් මිනිස්සු හදනවා මේ ජෛව මේ ජාන තාක්ෂණය භාවිතයෙන්. right? ජාන තාක්ෂණය භාවිත වන ශුද්‍ර ජීවි නිර්මාණය කරනවා ජෛව රසායනික අවි විදිහට. දැන් ওই කොරෝනා වෛරසයත් සමහරක් මතපල කරනවානේ. right? ඇමරිකාව කියනවා චීනි මේක ජෛව රසායනික අවියක් විදිහට තමයි මේ කොරෝනා වෛරසය කියන එක හැදුවේ කියලා. හරිද? ඇමරිකාව චෝදනා කරන ඇමරිකාවේ හිටපු ජනාධිපතිතුමා නේ. කවුද? ජනාධිපතිතුමා කවුද? ඇමරිකාවේ ඉඳලා ගියේ මේ ළඟදී ඩොනල්ඩ් ට්‍රම්ප් නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා එහෙම කෙලින්ම චීනට ඇඟිලි දික් කරානේ. මේක ඔයාලා හිතලා තමයි මේක හැදුවේ. right? මේක අහම්බෙන් ආවේ නෑ. right? මේක ඔයාලා විද්‍යාගාර තුල නිර්මාණය කරපු වෛරස් එකක් කියලා. right? ඒතර බලන්න මේක ඇත්තටම මෙහෙම දෙයක් වුණා නම් right? හැබැයි ඒගොල්ලෝටත් හැදුනා ඒකනේ. එයා කියන්නේ මේක එයාලට අත්හැරීමකින් එයාලට හැදුනා කියලා. right? එතකොට මේ ගැන තොරතුරු තාමත් ඉතින් හරියටම හොයාගෙන නැහැ. හරිද? ඒ වගේ මිනිසුන්ට කෘත්‍රිමව හදන්න පුළුවන්, බැක්ටීරියාවන් හදන්න පුළුවන්, වෛරස් හදන්න පුළුවන්. හදලා ඒ අදාළ සතුරාට ඒ මගින් පහර දෙන්න පුළුවන්. මේවට අපි කියනවා ජෛව රසායනික අවි කියලා. හැබැයි මේවා සදාචාරාත්මකව භාවිතා කිරීමට තහනම්. ලෝකයේ මෙම ජෛව රසායනික අවි භාවිතා කරන්න බෑ. මොකද මේ මගින් සාමාන්‍ය ආයුධයකට වඩා වැඩි විනාශයක් වෙන්න පුළුවන් මේ ජෛව රසායනික අවියක් විදියට නේ. දැන් කොරෝනා වෛරසය එහෙම එකක් වුණොත් එහෙම බලන්න මේක අද ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. හරි. ඒ වගේ ඒ ශුද්‍ර ජීවියා දන්නේ නැහැනේ මෙයා හතුරද මෙයා කවුද එයා ඒක දන්නේ නැහැනේ නේ. right? එයාට ඕන කෙනෙක්ගේ දේහයක් උපස්තරයක් වෙන්න පුළුවන්. හරි? හදපු කෙනාගේ ශරීරය වුණත් උපස්තරයක් වෙන්න පුළුවන්. නිර්මාණය කරපු කෙනාගේම. හරිද? එතකොට කිඳ ලෝකය අනිත් එක මේගොල්ලෝ ශුද්‍ර ජීවීන් ඉක්මනටම ව්‍යාප්ත වෙනවානේ. හරි? ඇලදොල ගංගාවලට එකතු වුණොත් එහෙම පැත්තම ඉවරයි නේ. ඒ ප්‍රදේශෙම ඉවරයි. ඉක්මනටම ව්‍යාප්ත වෙනවා. සමහර සුළඟ මගින් ව්‍යාප්ත වෙනවා. හරිද? එතකොට මෙව තහනම්. ජෛව රසායනික අවිවිධයට භාවිතා කිරීම ලෝකයේ තහනම්. right?
එහෙම රටක් හරියට මේ එළිදරව් වුණොත් එහෙම ඒ රටට එරෙහිව අනිත් රටවල් ක්‍රියාමාර්ග ගන්නවා. right? හරි ලියා ගන්නකො තර ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම යුද කටයුතු වලදී ප්‍රබල ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් යුද කටයුතු වලදී ප්‍රබල ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් හෝ එම ශුද්‍ර ජීවීන් නිපදවන විෂදූලක අපි කියනවා ටොක්සින් right විෂදූලක අවියක් ලෙස භාවිතා කිරීම ජෛව රසායනික අවි ලෙස හඳුන්වයි. ජෛව රසායනික අවි ලෙස හඳුන්වයි. ජෛව රසායනික අවි ලෙස හඳුන්වයි. right උදාහරණ anthrax right anthrax රෝගය සාධන anthrax රෝගය සාධන Bacillus anthracis නැමැති බැක්ටීරියාව Bacillus anthracis නැමැති බැක්ටීරියාව Bacillus anthracis නැමැති බැක්ටීරියාව ජෛව රසායනික අවියක් ලෙස මිනිසා භාවිතා කර ඇත. right ඊළඟ තර ලකුණු දාලා ලියා ගන්න. ඊළඟ තර ලකුණු දාලා ජෛව රසායනික අවි මිනිසාට මෙන්ම
සතුන්ට හා ශාකවලටද සතුන්ට හා ශාකවලටද සතුන්ට සහ ශාකවලටද හානි කර හැක හානි කළ හැක right ඊළඟ කාරණාව ලියන්න තව ලකුණක් දාලා ඊළඟ තව ලකුණක් දාලා ලියා ගන්න ජාන තාක්ෂණය භාවිතා කර ජාන තාක්ෂණය භාවිතා කර ජාන තාක්ෂණය භාවිතා කර ජෛව රසායනික අවි ජාන තාක්ෂණය භාවිතා කර ජෛව රසායනික අවි විද්‍යාගාර තුල නිපදවිය හැක විද්‍යාගාර තුල නිපදවිය හැක right ඊළඟ කරුණ ජෛව රසායනික අවි නිපදවීම හෝ භාවිතා කිරීම ජෛව රසායනික අවි නිපදවීම හෝ භාවිතා කිරීම යුද නීතියට අනුව තහනම්ය යුද නීතියට අනුව තහනම්ය right तर ජෛව රසායනික අවි විද්‍යාඥයෝ නිපදවන්න පුළුවන් right සමහරක් රටවල් හොරෙන් කරලා තියාගෙන ඉන්නවා right ඒ නිපදවපු අය විද්‍යාගාර තුල තියාගෙන ඉන්නවා හැබැයි ඒව නිපදවන්න තහනම් ඒ වගේම ඒවා භාවිතා කරන්නත් තහනම් right සමහරක් රටවල් නේද යුද බලවතුන් නේද යුද බලවතුන් කරන්න ඉතින් ලෝකෙට හොඳ දේවල් නෙවෙයි නැත්තරම right දැන් න්‍යෂ්ටික අත්අදා බැලීම් කරනවා right එතකොට ලෝකෙට හානි වෙන්න පුළුවන් න්‍යෂ්ටික බෝම්බයක් පිපිරුණොත් එහෙම ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන් right ඒ වගේම තමයි මේක ජෛව රසායනික අවිත් ලෝකෙට ආවොත් එහෙම ඒ වගේ ලොකු හානියක් ලෝකෙටම වෙන්න පුළුවන් right ඊළඟ තර ලකුණ දාලා ලියා ගන්න ඊළඟ තර ලකුණ දාලා सामान्य अवि භාවිතයට වඩා सामान्य अवि භාවිතයට වඩා सामान्य अवि භාවිතයට වඩා ජෛව රසායනික අවි භාවිතය सामान्य अवि භාවිතයට වඩා ජෛව රසායනික අවි භාවිතය ඉතාමත් දරුණු විය හැක ඉතාමත් දරුණු විය හැක ඉතාමත් දරුණු විය හැක right හරි කවුරු ලියවෙන්න එපා දැන් පාඩම දැන් එතකොට ඔන්න පළවෙනි පාඩම ඉවරයි පුතාලා right පළවෙනි පාඩම ඉවරයි එතකොට මේ පාඩමේ තියෙන අභ්‍යාස පොතේ අභ්‍යාසය කරන්න ඕන ඔයාලා හරිද
ඔයාලට පොත හම්බෙලා නැත්නම් මම මේකේ print out එකක් එවන්නම් මේ print out එකක් නෙවෙයි මේ PDF එක මම එවන්නම් ඒකේ මේ ප්‍රශ්න තියෙන පිටු දෙක විතරක් පොතේ ලියා ගන්න right පොතේ ලියාගෙන මේකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඊට අමතරව මම දානවා ටියුට් එකක් හරි ඒ ටිකත් කරන්න එතකොට අපි ලබන සතියේදී ඒක සාකච්ඡා කරනවා හරිද පැහැදිලිද මොනවාර ගැටලු තියෙනවද පැහැදිලි සර්. නෑනේ නේ right හරි එතකොට පුතාලා මෙහෙමයි මගේ මම ඔයාලට කලින් කියලා තියෙනවා පන්ති ගාස්තුව රුපියල් 600ක් අය කරනවා එතකොට ඒක ඔයාලට ගෙවලා මගේ මෙන්න මේ අංකයට විතරක් ස්ලිප් එක එවන්න මේ අංකයට විතරක් ස්ලිප් එක එවන්න අනිත් වෙනත් අංක තියෙන ඒවට දාන්න එපා මේකට විතරක් එවන්න ස්ලිප් එක හරි එතකොට මම ඔයාලට ස්ටුඩන්ට් නම්බර් එකක් එවනවා එකෙන් ජොයින් වෙන්න පන්තියට සම්බන්ධ වෙනකොට හරි හරි එහෙමනම් ඔයාලට අද දවසින් නේද අද දවසේ මේ 2021 අවුරුද්ද ඉවරයි ඒතර 2022 අවුරුද්ද අපිට දැන් හෙට ඉඳලා ආයෙ ලබනවා නේ හැබැයි මේ අවුරුද්දත් ඉතාමත්ම අභියෝගාත්මකයි නේ ඒ කියන්නේ තාම කොරෝනා රෝගේ ඉවරලා නැහැ ඒක තාමත් තියෙනවා ඊටත් අමතරව නේ අපේ රටේ කොරෝනා වලටත් අමතර වෙනත් ප්‍රශ්නක් තියෙනවා මේ දවස්වල නේ ආර්ථික අර්බුදයක් තියෙනවා මිනිසුන්ට ජීවත් වෙන්න හරි අපහසුතාවල් තියෙනවා හරි මේ හැම දෙයක් ගැනම ලොකු අභියෝග තියෙනවා මිනිසුන්ට මේ 2022 අවුරුද්දේ කින්ද හැමදේම අර පිරිමැස්මෙන් ජීවත් වෙන්න වෙනවා රයිට් ජීවිතය එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ අතන අපි මුළු සමස්තයක් ගැන කතා කරොත් එහෙම හරි ඒ කෙසේ වෙතත් ඔය සියලුම දේවල් ඊළඟ අවුරුද්දේ 2022 දී තොරන් වෙලා ගිහිල්ලා හැමෝටම රයිට් සුබම සුබ අලුත් අවුරුද්දක් ලැබෙන්න කියලා මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්දක් වේවා